බුදුනුවන්ගේ හදවතේ නාලිකාව. ගලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශන සියලු සිත් සුවපත් කොට නිවාලන්න. ගලම්බු ටෙලිවිෂන් උතුම් දේශීයක අභිමානය. සුබ දවසක් හැම දෙනාටම. අද සිකුරාදා අපේ උතුම් දේශීය අභිමානී කලම්බ ටෙලිවිෂන් ඒ වගේම සමගාමී මෙත් සදහම් විකාශය එය බොදුනුවන්ගේ හදවතේ නාලිකාව. අපි සෑම භාෂිතයක්ම සුභාෂිතයක් කරන්නට වෙරදරන මහන්සි වන උත්සාහ කරන අපේ වැඩසටහන සුභාෂිතය. අපි සුභාෂිතය ආරම්භයෙන්ම භාෂාව පිළිබඳව ඒ අනන්‍ය ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඔබට මතකයි. සමහර අය කතා කරලා අහනවා භාෂාව ගැන අය කතා කරන්නේ නැද්ද කියලා. අපි කතා කරනවා ඉදිරියට බලාපොරොත්තුවක් තියෙනවා. ඊට පස්සේ අපි පසුගිය සති කිහිපේ චිත්‍ර කලාව පිළිබඳව ඒ සම්ප්‍රදායන් පිළිබඳව පන්සලේ චිත්‍රය ගැන චිත්‍රයෙන් අපිට කියන ධර්මය ගැන ඒ sannivedanaya ගැන ඊටාම ගුණාත්මකව ප්‍රාමාණිකව අපි මේ හෝරාවක් එකමාරක් ඇතුළේ ඉතාම සංයමයෙන් සාධාරණීකරණයක් කරන්න උත්සාහ කළා. දැන් පොසොන්පුර 15ක් පොහොය දවසට දින කීපයක් තිබෙන නිසා තව දින දෙක තුනයි තියෙන්නේ. අපි සුභාෂිතයේ වෙලාව වෙන් කරගත්තා. අපේ රටේ මේ ඉතිහාසය අපි දන්න ඒ පෞරුෂණීය ඉතිහාසයක් ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනාත්මකව කතා කරන විට ඊටාම විචිත්‍ර ගමන් මගක් අපේ රටේ තියෙනවා. ඉතිහාසයේ ඉඳන් වර්තමානයේ දක්වා පැමිණි ගමන තුල අපි අනාගතයට මොනවද අරගෙන යන්නේ, දරුවන්ට මොනවද දායාද කරන්නේ, මේ උරුමය කොහොමද පරිස්සම් කරගන්නේ කියන කාරණාව අපිට ගොඩක් වැදගත්. ඒ නිසා බුදු පියාණන් වහන්සේට පස්සේ ලංකාවට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, අපි උන්වහන්සේට කියන්නේ අනුබුදු දෙවනි බුදුහාමුදුරුව කෙනෙක් තමයි අපිට මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ වැඩම කරයින් පසුව අපේ රටට වෙච්ච අපේ සමාජයට උන ඒ වෙනස් වීම සමාජයේ විවිධ පැතිකඩවල් ඔස්සේ ගමන් කිරීමේදී අපේ සංස්කෘතියට, අපේ සදාචාරයට, අපේ ආර්ථිකයට, ධර්මයට, මේ සිතුම් පැතුම් වලට, කලාවට, මේ සියල්ලට කොහොමද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම ඉවහල් වුණේ. ඒ ගැන අපි ටිකක් කතා කරමු. සුභාෂිතය අද අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා. වෙනද නම් ඉන්නේ අපේ මහාචාර්ය පාතේගම ස්වාමීන් වහන්සේ. අද උන්වහන්සේ වෙනුවට මේ ධර්මාසනය අපි පූජා කරලා තියෙන්නේ. ඊටාම ගෞරවයෙන් ආරාධනා කළ නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී රාජකීය පඬිත බැද්දේවෙල ධම්මකිත්ති සාමින්ද්‍රයන්න් වහන්සේට අපේ හාමුදුරුවෝ නමස්කාර පූර්වකව දෙපා නැමද පිළිගන්නවා සුභාෂිතේ වැඩසටහනේ. වෛද්‍යතුමනි, සති දෙකකට පස්සේ සුභාෂිතයේ වැඩසටහනේ අපේ මනෝවෛද්‍ය මහාචාර්ය ප්‍රියන්ත ගාමිණී මහාචාර්යතුමා, ඒ වගේම අපේ නිර්මාණ ශිල්පී ජනමාධ්‍යවේදී අපේ ශාන්තකේ හේරත් නිර්මාණ ශිල්පියා පැමිණලා ඉන්නවා සුභාෂිතයේ වැඩසටහනට. ඊටාම දැන් ශාන්ත මහත්මයාට ලස්සන චිත්‍රයක් අඳින්න පුළුවන් සුභාෂිතේ මහින්ද මහරහතන් වහන්සේ සහ ලංකාව ගැන. ඔබතුමාට මේ මනෝභාවය පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ කොහොමද අපිට මොන වගේ උත්තේජනයක් දුන්නේ ධර්මයත් එක්ක. අපේ හාමුදුරුවනේ අපි අනුබුදු කියලා මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වන්නේ බුදුහාමුදුරු කෙනෙක්මයි අපිට දෙවනි බුදුහාමුදුරු නම.
මහින්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ අපේ හාමුදුරුවනේ. අපි ඒ වටිනාකම මුලින් කතා කරමු සුභාෂිතේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අපේ පින්වත් මහාචාර්යතුමාටත් ඒ වගේම ජනමාධ්‍යවේදීතුමාටත් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පොසොන් පොහොය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ඉතාමත් වටිනා කියන උතුම් පුරපසළොස්වක පොහොය දවසක්. මාතෘකාව පැහැදිලි කරන අපේ මෙතිතුමන්ම පැහැදිලි කළා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණී තලයට වැඩම කළේ පොසොන් පුරපසළොස්වක් පොහොය දවසක. ලොකු කුඩා කවුරුත් ඒ කාරණාව අපි හැමෝම දන්න කාරණාවක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණී තලයට වැඩම කරන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ පමණ. එතකොට ඒ වැඩමවීමත් සමගම මේ ලංකාව තිබුණ තත්වයෙන් හාත්පසින්ම වෙනස් මගට ඒ වගේම වෙනස් පැතිකඩකට යොමු වෙන්නේ. අපි අද මේ වගේ දහම් සාකච්ඡාවන් පවත්වන්නේ මේ සෑම පැතිකඩක්ම දියුණු වෙන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු නිසා. උන්වහන්සේ වැඩම නොවන්නට අපි සමහර වෙලාවට ගස් ගල් පර්වත වන්දනා කරන ඒ වගේම මේ ස්වභාව ධර්මයේ අවුව වැස්ස ඉර හඳ තාරකා මේ වගේ විවිධ දේවල් වන්දනාමාන කරන පසුබිමක ජීවත් වෙන්නේ. ඒකට කිසිදු කතාවක් නැහැ. අවිවාදයෙන් අපි හැම දෙනාම පිළිගන්නට ඕනේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමමයි මේ දහම් සාකච්ඡාවන් පවත්වන්න ධර්මයේ මේ ලංකාව පුරාවටම පැතිරෙන්නට හේතුපාදකුනේ අපේ මිහිඳු හාමුදුරන් වහන්සේගේ වැඩම වීම. අවසරයි අපේ හාමුදුරුවෝ ඊට ප්‍රථම බුදු පියාණන් වහන්සේ තෙවරක් වැඩම කරනවා ලංකාවට. ඉන්න උන්වහන්සේ පරිසරය සකසනවා. මහින්ද මහරහතන් වහන්සේ වැඩම කරන්න කලින් ඒ තුන්වරක් බුදු පියාණන් වහන්සේගේ වැඩම කිරීමෙන් සමාජයේ යම් ධර්මානුකූල ප්‍රවේශයකට බිහි වෙලා තිබුණේ නැද්ද? ධර්මානුකූල ප්‍රබෝධයක් මහත්ව ඇති වෙලා තිබුණා. නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. ලෝතුරු බුදු පියාණන් වහන්සේ මහියංගනය, නාගදීප, කැලණිය කියන මේ තුන් ස්ථානයටම වැඩම කරලා මහා ප්‍රබෝධයක් ලංකාද්වීපය තුල ඇති කරලා තිබුණා. නමුත් මිනිසුන්ට කාලය ගැවෑමෙන් බුදුදහම පිළිබඳ මනාව වපසරියක් සිත් තුළට කාවැදිලා තිබුණේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ පිළිබඳ මහා වූ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිව කටයුතු කරපු සමාජයක් තිබුණේ. උදාහරණයක් විදිහට මිහිඳු හාමුදුරුවෝ වැඩම කළාට පස්සෙත් උන්වහන්සේගේ වැඩම කරන මොහොතේදීත් මේ රටේ ප්‍රධාන රජතුමා එහෙම නැත්නම් රටේ පාලකයා ප්‍රධානය එතකොට මේ ප්‍රධාන තැනැත්තා පවා සත්ව දඩහෙමේ ගියපු කාරණාව අපි හැමෝම දන්නවා. සමහරට විනෝදාස්වාදයේ පිණිස වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රටේ තිබුණු තත්වයේ ඒ වගේ සමාජයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ සමාජයක් ඒ වගේ වටපිටාවක් තියෙන සමයක මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමාගෙන් අඹ ප්‍රශ්නය, ඒ වගේම ඥාති ප්‍රශ්න ආදී මේ වගේ ප්‍රශ්න නගලා පුද්ගලයාගේ දැනුම විමසන්නට මිහිඳු හාමුදුරුවෝ කටයුතු කරනවා. විශේෂයෙන්ම මිහිඳු හාමුදුරුවන් වහන්සේට උවමනා කරලා තිබුණ රජතුමාගේ සැබෑ తත්වය කොහොමද? යම්කිසි ආකාරයෙන් මේ රැගෙන ආපු උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් ප්‍රධාන පාලකයෙක් ඉන්න ඕනේ. පාලකයා ප්‍රධාන වශයෙන්ම හරවත් නැනවත් පුද්ගලයෙක් නොවුනොත් රටවැසියාට ඒ දේ ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. රටේ ප්‍රධාන පුද්ගලයා හොඳ විඥානයකින්, හොඳ දැනුමකින්, බුද්ධියකින් කටයුතු කළ යුතුමයි. ඉතින් ඒ වගේ පසුබිමක මිහිඳු හාමුදුරන් වහන්සේ වගේ දහම් දේශනාවන් සිද්ධ කරන්නට, ධර්මයේ පතුරවන්නට මූලික පසුබිම සකස් කරගන්නවා ඒ වගේ ප්‍රශ්න නගමින්. එතකොට ඒ වකවානුව තුළ ලංකාවේ තිබුණා ගස් වන්දනය, ඒකට කියනවා වෘක්ෂ වන්දනය. ඒ වගේම පර්වත ගල් වන්දනය. ඒ වගේම විවිධාකාර වූ ගස් වන්දනයත්, ඒ වගේම පර්වත වන්දනයත්, ඒ වගේම මළගිය ඇත්තන් පිදීමේ කටයුත්ත තිබුණා. මේ කාරණා තුනම තිබුණා. මිහිඳු හාමුදුරුවන්ගේ වැඩම වීමෙන් පස්සේ තමයි මේ ඔක්කොම වෙනස් වුනේ. වෘක්ෂ වන්දනයේ ගස් වන්දනයේ වෙනුවට මිහිඳු හාමුදුරුවන්ගේ වැඩම වීමත් එක්කලා බෝධි වන්දනය ආරෝපණය වෙනවා. ඒක මිනිස්සුන්ට ආධ්‍යාත්මික පැත්ත සහ ලෞකික පැත්ත කියන මේ දෙපැත්තම දියුණු කරගන්නට වටපිටාවක් මිහිඳු හාමුදුරුවන්ගේ වැඩම වීමෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අර පර්වත ගල් වන්දනයේ කියන කාරණා වෙනුවට
චෛත්‍ය වන්දනාව මිනිස්සුන්ට ආධ්‍යාත්මික සුවයක් ගෙනෙන පරිදි වටපිටාව සකස් වෙනවා. ඒ වගේම තමා අර මළගිය ඇත්තම් පිදීමේ කටයුතු බොහෝ වෙලාවට මිහිඳු හාමුදුරුවෝ වඩින්නට කලින් තිබුණේ යාග හෝම කටයුතු සිද්ධ කළා. මියගිය ඥාතීන් අඳින්න පළඳින්න කන්න බොන්න කැමති ඒ විවිධ දේවල් සමහර වෙලාවට ගින්න අග්නි දෙවියන් පිදීමේ කටයුතු තිබුණේ. ඒ වගේ ගින්දරට දාලා ගිනිබත් කරලා ඒ මියගිය ඥාතීන්ට පිදීමේ කටයුත්තක් සිද්ධ වුණා. ඒ ගිනිබත් කරනකොට අහසට පැන නගින දුම තුලින් මිනිස්සු විශ්වාස කළා මියගිය නැත්තම් කොහේ හරි අහස් කුසේ ඉඳගෙන රැඳිලා ඒවා භුක්ති විඳලා සතුටු වෙන බව, ඒ වගේම ප්‍රීතියටපත් වෙන බව. ඉතින් ඒ වගේ වටපිටාවක් නිසා මිහිඳු හාමුදුරන්ගේ වැඩමවීමත් එක්ක ඒ වගේ තියෙන අර්ථ ශූන්‍යභාවය පැහැදිලි කරලා මිහිඳු මහරහතන් වහන්සේ මිනිස්සුන්ට මියගිය ඥාතීන්ට පින්දීමේ කටයුත්ත පරිවර්තනය කළා. ඉතින් මේවා ක්‍රමානුකූලව එකින් එක සිද්ධ වෙච්ච කාරණා. එහෙමයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ ආමතුරු දේශනා කරපු කතා සම්ප්‍රදාය තවත් මතිමතාන්තර අපේ ආන්දර කීපයක් තියෙනවා. දැන් ඉන්දියාව සහ ලංකාව අතර තිබිච්ච දැන් අශෝක අධිරාජ්‍ය සියලුම රාජ්‍යයන් අල්ලගෙන ලංකාව අල්ලයි කියන බය දේවානම්පිය තිස්ස රජතුමාට මේ දේශපාලනික වශයෙන් තිබුණා. එතකොට ඒ සඳහා නොදුටු මිත්‍රයන් වෙනවා, අදුෂ්‍යමාන මිත්‍රයන් වෙනවා, සම්බන්ධතා ගොඩ නැගෙනවා. මෙහෙන් අරිෂ්ඨ කියලා අමාත්‍යවරයෙක් යනවා, 3-4 පාර සාකච්ඡා සිද්ධ වෙනවා. ඊට පස්සේ තූත්ති කුඩුවේ ඇවිල්ලා විවේක ගන්නවා. ඊට පස්සේ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි මෙයාදී තව කතා පුවතක් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. කෙසේ වෙතත් මහාචාර්යතුමනි ආගමක් දැන් මේ සඳහන් කර විදිහට දැන් මොකදඩේ මේ ගිය දේවානම්පිය කියන්නේ ගෞරව නාමයන් ඉන්දියාවෙත් දුන්න. තිස්ස තමයි රජුරුවන්ගේ නම. තිස්ස රජතුමාට දේවානම්පිය කියන ගෞරව නාමය අශෝක අධිරාජ්‍ය ලබා දෙනවා. දැන් රජතුමා මුහුදඩේ වෙන යන්නේ අපි ඉගෙනගෙන තියෙන මිනිස් සිතක් සාමාන්‍යයෙන් ප්‍රබල විදිහට උත්තේජනය වන්නට, Tamanගේ අරමුණු ජය ගන්නට, මිනිසත්කම උපරිම ප්‍රයෝජනයට ගන්නට ආගමක් ඕනිද? මුලින්ම අදත් සුභාෂිතයේ වැඩසටහන සමග සම්බන්ධ වීමට ලැබීම සතුටක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේන් අවසරයි. අපේ චිත්‍රශිල්පී මහත්මයා සමග මීට වතාවකුත් අපි සාකච්ඡා ශාන්ත මහත්තයා එක්ක ලසන්ත මහත්තයා මේ ආගමක් ඕනද කියන එක නේ. එතකොට දැන් අපේ ස්වාමීන් වහන්සේ කතා කරපු දේවලුත් එක්ක බලපුවාම ඒක අපි දන්න ඉතිහාසය. ඒකේ අපිට දැනෙනවා මිහිඳු මහ රහතන් වහන්සේත් එක්ක අපේ සමාජය තුළ යම්කිසි පරිවර්තනයක් වුණා කියන එක. මොකද මිනිස්සු කියන්නේ හැමතිස්සෙම බය එක්ක ජීවිතය ගත කරන අය. හැම සත්‍යයන්ම එහෙම තමයි. අපි ගොඩක් වෙලාවට අතීතය ගත්තාම අතීතයේ සියලු ක්‍රියාකාරකම් එක අපි කතා කරද්දී බොහෝ විට බහුතරයක් දුක සම්බන්ධ කතා අපි කරනවා. අනාගතය ගත්තාම අනාගතයේ බොහෝ දේවල් වලට අපි බයයි. මෙහෙම වෙයිද? මට අසනීප වෙයිද? මට මෙහෙම ගැටලු වලට මුහුණ දෙන්න දෙයිද? ආදි වශයෙන් බොහෝ විට අනාගතය පිළිබඳ තියෙන බයක්. ඒතර මේ අතීතයේ දුක සහ අනාගතයේ බය අතර තියෙන විචලනය සඳහා තමයි මිනිස්සු හේතු හෙව්වා. කොහොමද මේක විකල්ප මෙතනින් ගැලවෙන්න නැත්නම් මේක තුලින් මග හරින්න සහ මේකට යම්කිසි ආධාරකයක් උපකාරකයක් ගන්න උත්සාහ කරා. ඒවල ප්‍රතිඵලයක් විදිහට තමයි අතීතයේ ඔය මේ ආගමික වටපිටාවන් මේ අපි හිතන අවිධිමත් දේවල් සඳහා ගරු කරන්න එහෙම නැත්නම් වන්දනා කරන්න විදුම් කරන්න මිනිස්සු පුරුදු වුණා. එතකොට ඒක ගස් ගල් ඉරහඳ තාරකා මේ ආදී මරුණු අය මේ සියල්ල සඳහා. එතකොට මේකෙන් එහා ගිය සුවිශේෂී තත්ත්වයක් තමයි දහමත් එක්ක අපිට ලැබුණේ. බුදු දහමත් එක්ක අපිට ලැබුණේ අතීතය තුල දුක් වෙනවා සහ අනාගතයට බියවීමට එහා ගිය සුවිශේෂී ධර්මතාවයන් අපේ ජීවිතවලට එකතු කරපුවා. ඒ ධර්මතාවයන් තුල අපිට
අපි ගැන බලා ගන්න කියලා දීලා තියෙනවා. ඒක තමයි මනෝවිද්‍යාත්මක මම දකින ඉතාමත් වැදගත් දේ. මොකද අපි තව කෙනෙකුට අපේ දුක, අපේ බය, අපේ තියෙන කනගාටුව, අපිට තියෙන නොසන්සුන් භාවයේ පවරනව වෙනුවට බුදුදහම තුල අපිට දුන්නේ අපිටම අපි ගැන බලා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා පුහුණු වීම සහ ඒ දහම තුල හැසිරීම තුලම අපිටම තමයි ඒක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන තැනට අපි ගෙනත් තියෙනවා. ඒක මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවක්. එතකොට අවිධිමත් ඇදහිලි විශ්වාස වලින් එහා ගිය සුවිශේෂී තත්ත්වයක් තමයි අපිට දහම තුල දීලා තියෙන්නේ. අපේ හාමුදුරුව අපිට පසක් කළා සුභාෂිතයේ ශාන්තයි මිදුමහරහතන් වහන්සේගේ මේ වැඩම කිරීමෙන් අපේ සමාජය එක්තරා ක්‍රමවේදයකට සැකසුණා. ධර්මානුකූල ප්‍රවේශයකට ගත්තා. ඒක ඒකමතිකව අවිවාදයෙන් අපි පිළිගන්න ඕනි කියලා ස්වාමීන් දේශනා කළා. හරි. තව චූටි කාරණයක් තියෙනවා. ඊට පස්සේ මං ශාන්තයියට යනවා. මේ මහාචාර්යතුමා මිදුමහරහතන් වහන්සේ තිස්ස රජුරුවන්ගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවනේ ප්‍රසිද්ධියේ. ඒකට අහනවා මහරජ මේ ගස කුමක්ද? ස්වාමීනි මේ අඹ ගසක්. මේ අඹ ගස හැර තවත් වෙනත් අඹ ගස් තිබෙද? ඔහොම ප්‍රශ්න කීපයක් අපේ හාමුදුරුවෝ අහනවා. එතන සංවාදයක් යනවා. ඒ සංවාදයෙන් බලන්නේ මේ රටේ එවකට ඉන්න මෙවුතුල ධර්මය අවබෝධ කර ගැනීමට හැකි තරම් ප්‍රඥාවක් තියනවාද කියලා. මම හිතන්නේ මනෝවිද්‍යානුකූලව බලන්න එතුමා මේ මනෝවිද්‍යාත්මක දැනුම පාවිච්චි කරපු ආකාරයක් අපිට පේනවා මිදුමහරහතන් වහන්සේ. එතන තියනවාද ඔබේ විෂය තුල න්‍යාය ධර්මයක්? මම දැන් මනෝවෛද්‍ය විද්‍යාවට පරිබාහිරව තමයි මේක මට සාකච්ඡා කරන්න වෙන්නේ. මොකද හේතුව දැන් බුදුදහම කියන එක ඇවිල්ලා මේ සරලව හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් විෂයක් නෙමෙයි. ඒ විෂය තුල දහම තුල සමහර දේවල් තියෙනවා අපේ සාමාන්‍ය පංචේන්ද්‍රියන් තුලට ග්‍රහණය නොවන දේවල්. ඒතර පංචේන්ද්‍රියන් වලට ග්‍රහණය නොවන දේවල් අපිට සමහරට අවබෝධ කර ගැනීම සඳහා පුහුණු වීම තුලට යන්න වෙනවා. එතකොට පුහුණු වීමක් කරලා ඒ ග්‍රහණය කරගත නොහැකි දේවල් අපිට දැන ගැනීම සඳහා නම් හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. බුද්ධියක් තියෙන්න ඕනේ. ඒක සමහර අවස්ථාවල කියලා තියෙන අපේ ස්වාමීන් වහන්සේ නේද? ප්‍රඥාවන්තයින්ට මේ මාගේ දහම කියන එතකොට මන්ද බුද්ධිකයන්ට තේරුම් ගන්න අපහසුයි කියලා. ඒක එක අවස්ථාවක්. ඒ කියන්නේ දැන් මේ බුදුදහම කියන එක තිබුණට බෞද්ධ සමහරට පවුලක ඉපදුනාට ඇහුණට දහම තේරෙන්නේ නැති බොහෝ දෙනා ඉන්න හේතුවක් මං හිතන්නේ ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඒතකොට බුද්ධිමත් භාවය, ප්‍රඥාව සහ මේක අවබෝධ කරගැනීමේ හැකියාව ඉතාමත් වැදගත්. මං හිතන්නේ දැන් රටක නායකයා බුද්ධිමත් වීම, ප්‍රඥාවන්තයෙක් වීම එක අතකට ඒ ඔහුට ධහම අවබෝධ කර ගැනීම, ධහම තේරුම් ගැනීමට වාසියක් වෙනවා. ඒ එක්කම ඔහුගේ රටවැසියන්ට මේ පණිවිඩය ඉදිරියට ගෙනියන්නත් රටක ඉන්න ප්‍රධානියාගේ තියෙන බුද්ධිමත් භාවය, ප්‍රඥාවන්ත භාවය වැදගත් වෙනවා. මම හිතන්නේ සමහරට ඔය දේ වෙන්න අභ්‍යන්තරයෙන් නොයෙකුත් ප්‍රශ්න වටපිටාවන් එක්ක निराකරණය කරගන්න ඇත්තේ මේ ධහම පැහැදිලි කරන්න, තේරුම් ගන්න කලින්. රජ්ජුරුව සහ ඒ අදාළ පරිපාලන කණ්ඩායම ඔබතුමායි ගාන්ටේ විෂයත් එක්ක සංසන්දනාත්මක කියපු දේ හරිය තමයි ශාන්ත මහත්තයා. රජතුමා සහ ඒ පරිපාලන කණ්ඩායම ධර්මයේ පිහිටෙව්වට පස්සේ තිසරණේ සමාදන් කළාට පස්සේ රටවැසියන් පිළිබඳ ගැටලුවක් නැහැ. රජානත් පිළිපදින්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒක ක්‍රමවේදයකට සැකසීලා තියෙනවා. අපි ඊළඟ වටේ ගැන සාකච්ඡා කරමු. චිත්‍ර ශිල්පියෙක් විදිහට ඔබ sannivedanaya කරන්නේ වර්ණ සහ රේඛාව පාවිච්චි කළා. අපි මේ කියන වචන හරහා කියන බොහෝ දේවල් ඔබ විශේෂයෙන්ම මා හරි ආස කරන්නේ ඔබ මේ ගුරුවරයෙක් විදිහට ඔබ උපක්‍රමශීලීව බොහෝ චිත්‍රයන් තුල හරහා අපි නොදකින පැති කඩෙන් අල්ලලා ගිහිල්ලා අපිට පෙන්වුව තැන් තිබුණා. හරි සතුටුයි. සුභාෂිතයේත් ඒ වගේ තැන් අපි ගොඩක් අත්විඳා චිත්‍ර ගැන කතා කළාදී මහාචාර්යතුමා. ශාන්ත මහත්මයා දැන් අපි පුංචි කාලේ
මේ අහලා තියෙන මේ කතා කරපු කතාව ડોක්ටර්යි අපි කවුරුත් දැක්ක චිත්‍රයක්නේ. අඹ ගෙඩි ඉල්ලිච්ච අඹාත්තක් තියෙනවා. මිහින්තලේ ඇඳලා තියෙනවා. ඉත්‍ය උත්‍ය සම්බල සුමුන ඔය බණ්ඩුක උපාසක වගේ මිහිඳු මහරහතන් වහන්සේගේ කණ්ඩායම ගල උඩ චිත්‍රණය කරලා තියෙනවා. මුවා මුවෙක් ඉන්නවා රජුරු දුන්නක් අරගෙන යනවා. වැඩි දියුණු වුණාට පස්සේ මෝටරයක් දාලා මුවා ගල වටේ යනවා. ওই චිත්‍රය තමයි පොසොන් එකට අපි දකින සම්ප්‍රදායික චිත්‍රය. ඕකෙන් තමයි අපි ওই කතාව ඉගෙන ගත්තේ අපේ හාමුදුරුවනේ. අපි පොඩි කාලේ ඉඳන් අපි ඉගෙන ගත්තේ ওই චිත්‍රයකින් තමයි මිහිඳු හාමුදුරුවෝ වැඩම කර විදිය, පොසොන් දවස, අම්බස්තලයේ, මිහින්තලයේ මේ සියල්ල දැනගත්තේ. චිත්‍රය එච්චර දෙයක් කරලා තිබුණා. අදටත් මතකෙට එන්නේ චිත්‍රය. චිත්‍රය තමයි පොසොන් දවසේ නේද? එතකොට දැන් මේ චිත්‍රය මූලික කරගෙන මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීම මේ පොසොන් පොයේ දවසේ සිටුව නිසා චිත්‍රය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මම කැමති ඒ ඉස්සරහට ආපු චිත්‍රය ළඟ ඔබ අරගෙන ඇවිල්ලා තියන්න සුභාෂිතේ. අපූර්ව තැනකට මම යොමු කරා. චිත්‍රය රස විඳින්න තියෙන දෙයක්. අපේ වෛද්‍ය ආචාර්යතුමත් කිව්වා මේ ප්‍රඥාව අවදි කරගන්න අවශ්‍යයි. යම් යම් දේවල් වල තේරුම අපි ග්‍රහණය කරගන්නවට වැඩිය ප්‍රඥාව කියන එක අවදි කරගැනීමේ විශාල ප්‍රයෝජනයක් තියෙනවා. ඒ හරහා අපිට අර දැනුම කියන එක ළඟා කරගන්න පහසු වෙනවා කියලා. එතකොට චිත්‍රය පාවිච්චි කරලා තියෙනවා අදට වඩා මට පේන්නේ අතීතයේදී අර ප්‍රඥාව ළඟා කර දීම සඳහා නිර්මාණාත්මකව ජනතාව අතරට මේ දැනුම ධර්මය එහෙම නැත්නම් වෙන යම් පණිවිඩයක් ගෙන යාමේදී ඉතා පහසුවෙන් ඔවුන් වෙත සමීප වෙන්න. ඔබ කිව්ව ආකාරයට පැරැන්නෝ මිහිඳු උත්සවය ජනගත කරද්දී අර විශාල පර්වතය ඒක උඩ ඉන්න මිහිඳු හාමුදුරුවෝ උන්වහන්සේ සමග පැමිණි අනිකුත් පිරිස තිස්ස රජුරු මුවා දුන්න මේවා සංකේතවත් කරලා තියෙනවා. මෑතදී මම දරුවෙක් නිර්මාණය කරපු චිත්‍රයක් ගැන කියන්න කැමති. ඒ දරුවා පොසොන් උත්සවය සංකේතවත් කරලා අඳිනකොට මිහිඳු මහ රහතන් වහන්සේ අහසෙන් වැඩියා කියන කාරණාව ග්‍රහණය කරගෙන ඔහුගේ දැනුමත් එක්ක ඔහු ගුවන් යානයකින් මිහිඳු හාමුදුරුවෝ අර ගල උඩට එනවත් ඇඳලා තියෙනවා. එතකොට කාලෙන් කාලෙට එක එක යුගවලදී මේ අධ්‍යාපනය හරහා දැනුම හරහා ලැබෙන ඔවුන්ගේ තේරුම් ගැනීම පිළිබඳ අපේ අවධානය යොමු වෙන්න ඕන. මොකද මිහිඳු හාමුදුරුවෝ මුලින්ම ලංකාවට ඇවිල්ලා තිස්ස රජුරුවන්ගෙන් අහන්නේ ප්‍රශ්නය රූපමය ප්‍රශ්නයක්. රසවින්දනය හරහා තමයි තිස්ස රජුරුවන්ගේ ප්‍රඥාවන්තභාවය මැනීම සඳහා කෝදුවක් කරගෙන තියෙන්නේ. මේ අඹ ගහ වගේ තව අඹ ගස් තියෙනවා. මේ අඹ ගහ. එතකොට රූපයක්. අඹ ගහ අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ අඹ ගහ වගේ තවත් අඹ ගස් තියෙනවද කියන එක අඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේක තේරුම් ගන්නවට වඩා රස විඳීම හරහා දැනුවත් වීමයි වැදගත් වෙන්නේ කියන එක මට හිතෙනවා. ඒත් එක්කම මේකේ අර මනෝවිද්‍යාත්මක ස්වභාවයක් දැන් අපේ ආගමේ පමණක් නෙවෙයි බුද්ධ ආගමේ පමණක් නෙවෙයි
කතෝලික ආගමෙත් මේ ප්‍රඥාව ගැන කියවිලා තියෙනවා. ජේසුස් ස්වාමි දරුවෝ කුරුසේ ඇන ගැහුවෙන් පස්සේ නැවත උත්ථානයටපත් වුණ එක පිළිගත්තේ නැහැ ඔහුගේ ශ්‍රාවකයෝ. එතකොට කියනවා අර මාව අල්ලලා බලන්න. ප්‍රඥාවන්තයාට පමණයි මාව පේන්නේ. මේ සියලු ආගම්වලදීත් මේ ප්‍රඥාව කියන තැන ගැන වැඩිපුර කතා වෙනවා. ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම සමයි අපේ බෞද්ධ සාහිත්‍යයේදීත් චිත්‍ර කලාව හරහා මිනිසුන්ට පුහුණු කරන්න ගත්ත මාර්ගයක් විදිහට පේන්නේ. යමක් කටෙන් කියද්දි සාහිත්‍යයෙන් ලියද්දි ඒකෙන් මතුවෙන චිත්ත රූපේ ඒ චිත්ත රූපය හරහා අපේ සිතිවිලි අවදි කර ගැනීම, තර්ක ඥානය අවදි කර ගැනීම, ඒ කියන දෙයට වඩා එහාට ගියපු පුළුල් දැක්මක් අපි තුල ගොඩනංවා ගැනීම, සිතීමට පුරුදු කිරීම මේ චිත්‍රය හරහා කෙරෙනවා. එතකොට මිහිඳු හාමුදුරුවන්ගෙන් පසුව ඇතිවෙන අපේ චිත්‍ර කලාවේ, මූර්ති කලාවේ මේ දියුණුව මතු කර ගැනීම සඳහා ඉතා සියුම් ලෙස මේ කලාවල් පාවිච්චි කරා කියන එක අතිශයින් පැහැදිලි. මොකද හේතුව මිනිසා කලාව රස විඳීම සඳහා අතිශයින් නැඹුරු වෙච්ච පිරිසක්. දැන් මිහිඳු හාමුදුරුවෝ පැමිණෙන්නට පෙරත් තිස්ස රජුරෝ දඩකෙලියකට යනවා. දඩකෙලියත් ගිහි සමාජය තුල කලාවක්. එතකොට දඩකෙලිය හා බැඳුණු අනෙකුත් ක්‍රියාකාරකම් සමහර විට උත්සව තියෙන්න පුළුවන්. ඒ උත්සව විවිධාකාර වෙන්න පුළුවන්. සංගීතමය වෙන්න පුළුවන්. ජල ක්‍රීඩා වෙන්න පුළුවන්. වස්ත්‍රාභරණය විචිත්‍ර වෙන්න පුළුවන්. දැන් මේ මෙවැනි කලාව පිළිබඳ හුරුවක් ඇති පිරිසකට ධර්මානුකූල පණිවිඩයක් ගෙන යාම සඳහා චිත්‍රය ඉතා සියුම් විදිහට මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් පසු ඉතාම සූක්ෂම ලෙස පාවිච්චි කරගෙන එයින් නිසි ප්‍රතිඵල අත්කරගෙන තියෙනවා කියලා අපිට සියුම් නිරීක්ෂණාත්මකව බලපුවාම මේක දකින්න පුළුවන්. හොඳයි. ඉතිහාසය අපිට මහාචාර්යතුමා අපේ ආන්දෝලන ප්‍රතිනිර්මාණය කරගන්න හරි අමාරුයි. නමුත් උපකල්පනය තමයි කළ හැක්කේ බොහෝ දුරට. ඒ නිසා දැන් උතන ඔය සාහිත්‍ය ගත්තොත් එහෙම ඔය මුවාගේ දඩේමේ කතාවේ තියෙනවනේ දේව සංකල්පයක් ඇවිල්ලා දෙවි කෙනෙක් ඇවිල්ලා මුවෙක් විදිහට වෙස් අරගෙන රජ්ජුරුවෝ අම්බස්තලේ ළඟට අරන් ගියා කියලා වගේ කතා බොහෝ කතා තියෙනවා. නමුත් කෙසේ වෙතත් මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම කිරීම පොසොන්පුර 15ක් පොහොය දවසේ මේ ලංකාද්වීපය ධර්මයෙන් ඒකාලෝක කිරීම සිංහල බෞද්ධ අපිට මේ බුදුදහම අදහන බුද්ධ දර්ශනය අනුව හිතන පතන අපි සෑම දිනාටම අමතක කළ හැකි දෙයක් නෙමෙයි. දැන් මේ හෙට අනිද්දා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපි ඊටාම ගෞරවයෙන් උන්වහන්සේ මෙහෙට වැඩම කළ දිනය සමරන්නට ඕනේ. ඒ පොසොන්පුර 15ක් පොහොය දවසේ ඒ ප්‍රතිපත්තිය අපේ ජීවිතවලට ආදේශ කරගන්නවා නම් මැනවි. පුංචි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා කතා කරමු මේ සුභාෂිතය. ඇමරිකාවේ සහ කැනඩාවේ වෙසෙන ගායන හැකියාවන් තියෙන ශ්‍රී ලාංකිකයින් අතරින් ගායන හඬ සොයා යන රියැලිටි තරඟය සිහින යාත්‍රා තරඟයට ලියාපදිංචි වී සිටින සියලුම දක්ෂයින්ගේ ගායන හැකියාවන් විනිශ්චය කරන්න මම සූදානම්. බොස්ටන් ලංකා සහ කොළඹ ටෙලිවිෂන් සමගාමීත්වයෙන් සිහින යාත්‍රා සිහින හබායන ගායනාභිෂේකය රට තුල පවත්නා අනාරක්ෂිත භාවයෙන් මුදවා රටේ ආරක්ෂිත භාවයත්
පුරවැසියාගේ සුරක්ෂිත භාවයක් ඇති කරවීම උදෙසා ආරක්ෂකාංශයන් විසින් සිදු කරනු ලබන සෝදිසි මෙහෙයුම් ආරක්ෂක ක්‍රියාවලීන් සඳහා ලාංකිකයෙකු වශයෙන් ඔබ දැක්විය යුතු උපරිම සහයෝගය දක්වන්න. සුරක්ෂිත රටක ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගේ යුතුයකම ඔබ ඉටු කරන්න. සාර කතා බස් අතර සුභාෂිතය දැන් අපි නිරන්තරයෙන්ම කතා කරන දේවල් සුභාෂිතයක් වුණොත් මම හිතනවා මේ භාෂිතය මුළු ලෝකෙටම යමක් දායාද කරන්න පුළුවන් වේවි. ඒ නිසා ඔබ ගෙදර කතා කළත් ඉඳ තියෙන හැම වෙලාවකම කතා කළත් මේ භාෂිතය සුභාෂිතයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුභාෂිතයේ වැඩසටහනෙන් දැන් අපේ ස්වාමීන් වහන්සේ රත්නත්‍රය නියෝජනය කරනවා මනෝවෛද්‍යතුමා ඉන්න එතුමා දක්ෂ මනෝවෛද්‍යවරයෙක් වගේම මහාචාර්යවරයෙක් අපේ රටේ සම්පතක් ශාන්ත මහත්තයත් එහෙමයි ගුරුවරයෙක් නිර්මාණ ශිල්පියෙක් චිත්‍ර ශිල්පියෙක් ජනමාධ්‍යකරුවෙක්. ඉතින් අපි මේ වෙලාවේ සුභාෂිතයේ වැඩසටහන පොසොන් පොහොය දවස ඉලක්ක කරගෙන මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට වැඩම කරයින් පස්සේ ඉතිහාසය තුළ වෙච්ච වෙනස සහ ඒ සැකසුන ක්‍රමවේදයන් පිළිබඳව අපි ටිකක් ඉසව් ඉම වාගෙන යන්න තමයි මූලිකව අපි මුණ ගැහුනේ පින්වත් ස්වාමීන් වහන්සේ උපහාසයේත් මූලික කොටගෙන. අපේ හඳුනන්නේ දැන් අපිට ඉස්සර ධර්මයේ ගැන ගත්තොත් එහෙම දැන් සද්ධර්ම රතනාවලිය වගේ පොතක් ලියුනේ ශ්‍රුති ගෝචර රටාවෙන්. ඒ කියන්නේ අහලා රස විඳින්න තමයි පොත් ලිව්වේ. තවද එක් සමයක් ගියට ගිය දවස මතකද ශාන්තය ආච්චිලා හැම කියනෝ පන්සලක එක්කෙනෙක් කියනෝ ආගෙන ඉඳලා සාදුකාර දෙනවා. ඒකට මේ අක්ෂර කලාවන් මේ ධර්මයත් එක්ක තමයි මේ අවශ්‍යතාවයන් සියල්ල මතුවෙන්නේ අපේ අතුරේ. ඔව්. ධර්මයේ මූලික කරගෙන තමයි මේ දේවල් එළියට එන්නේ. අපි එතෙන්ට යනවා. මුලදී අපේ ලසන්ත මහත්තයා මේ අහපු ප්‍රශ්නයත් එක්කලා මේ මිනිස්සුන්ට ඉස්සල්ලාම මේ ලේඛන කලාව කියන එක ලංකාවේ තිබුණේ නැහැ. ලේඛන කලාව යම් තරමකට තිබුණා. හැබැයි මිහිඳු හාමුදුරුවන්ගේ වැඩම කිරීමත් එක්ක තමයි ලේඛන කලාව ගොඩාක් දියුණු තත්වයකටපත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මිහිඳු හාමුදුරුවෝ වඩින්නට පෙර ආතුවත් යම් තරමකට බ්‍රාහ්මී අක්ෂර තිබිලා තියෙනවා. ඒ බ්‍රාහ්මී අක්ෂර තුලින් හසුන්පත් එහෙම රජවරුන් අතර හුවමාරු කරගත්තා කියන එකට නිදසුන් විවිධ සෙල්ලිපි වලින් හොයාගන්නට පුළුවන්. එතකොට මිහිඳු හාමුදුරුවන් වහන්සේ වැඩම කිරීමත් එක්කලා දැන් අපේ මහාචාර්යතුමත් අපේ කලාකාරතුමත් දෙදෙනාම කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රඥාගෝචරව මිනිසුන්ට යමක් තේරුම් ගන්නට ඉස්සෙල්ලම වචනය තමයි පාවිච්චි වුනේ. මිහිඳු හාමුදුරුවෝත් ඇවිල්ලා කෙලින්ම මේ දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහන්නේ ප්‍රශ්නයක්. එතකොට මේ බුද්ධිගෝචර ස්වභාවයේ වර්ධනය වෙන්නේ මේ මුඛ પરම්පරාගතව ආපු දේවල් එහෙමත් නැත්නම් බුදුහාමුදුරෝ දේශනා කරපු උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ වචනෙන් තමයි ඉස්සලම තව කෙනෙක්ට ගොනු කරන්නේ අහන්නේ විමසන්නේ මේ ඔක්කොම වචනය තුලින්. එතකොට දැන් මිහිඳු හාමුදුරෝ ලංකාවට වැඩම කළාට පස්සේ ඒවා තේරුම් ගන්නට පුළුවන් විශේෂයෙන්ම pāli භාෂාව බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු භාෂාව. එතකොට මේ මගධ භාෂාව pāli භාෂාව තේරුම් ගන්නට පුළුවන් පිරිසක් ලංකාවේ ඉන්න ඕනේ. එතකොට ඒ විදිහට ගත්තාම මුලින්ම එතකොට ඔන්න අක්ෂර කලාවේ වර්ධනය සිද්ධ වෙන්නටත් පෙර ආතුව වචනෙන් මුඛ પરම්පරාගතව ආපු ඒ සද්ධර්මය දේශනාවන් සිද්ධ වුණා. ඒ දේශනාවන් සිද්ධ වෙච්ච දේවල් තමයි පසු කාලීනව කාලයා ගැවෑමෙන් වචනයට ගොනු වෙන්නට දියුණු අක්ෂර කලාවක් දියුණු වෙන්නට මේ හැම පැතිකඩක්ම වර්ධනය වුණේ. මිහිඳු හාමුදුරුවෝ වැඩම කළා පළමු කොටම චුල්ලහත්ති පදෝපම ආදී සූත්‍ර දේශනාවන් දේශනා කරනකොට රජතුමා ඇතුළු ඒ සියලු පිරිස මගපලලාභීන් බවට පත් වෙන්නට පවා වාග්යක් ඇති උනේ මේ අහපු දේශනාවන් බුද්ධිගෝචරව අහපු නිසා.
ඒ වගේ තියෙන හරය තමන්ගේ මනසට ධාරණය කරගන්නට උත්සාහ දරපු නිසා. දැන් බලන්නකෝ ඒ විදිහට දැන් අපිට මොනතරම් දහම් ශ්‍රවණය කළත් සමහර වෙලාවට මගපලලාභී තැනකට එන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපි ඒ තරම් එතකොට දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ එතුමා ප්‍රදාන බොහෝ පිරිස් මගපලලාභී පුද්ගලයන් බවට පත් වෙන්නට සංසාරේ මහා පාරමී පුණ්‍ය ශක්තියක් තිබුණා. ඒ පුබ්බේකත පුණ්‍යතාවය තිබුණා වගේම උන් හොඳට මේ ධර්මයේ පිළිබඳ ශ්‍රවණය කරලා ඒ පිළිබඳව යථාර්ථය හොයන්නට උත්සාහ දරුවා. ඉතින් ඒ වගේ පැතිකඩ ගොඩක්. ඒතකොට මේ සාහිත්‍ය පැත්ත දියුණු වෙන්නට විශේෂයෙන්ම අපේ ඔබතුමා ලසන්ත මහත්තයා පැහැදිලි කළානේ දැන් ඉස්සර පන්සලෙන් අහගෙන ඉන්නකොට ඒවා චිත්ත රූප ජනනය වෙන විදිහට මිනිස්සු ඒවා පිළිබඳ මහා අවබෝධයක් ලබා ගත්තා. එතකොට අන්න ඒ වගේ තමයි මිනිස්සුන්ට මේ අහපු ධර්මයේ සැබෑ ලෙසටම යථාර්ථය හොයාගන්නට පුළුවන් සියුම් විඥානයක් මනසේ තිබුණා ගොඩ නැගිලා. ඉතින් මේ වගේ පැතිකඩ ගොඩාක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ මාතෘකාව. මිනිස්සු පුළුවන් තරම් මේ ධර්මයේ පිළිබඳ යථාර්ථය පිළිබඳ හොයන්නට පටන් ගත්තා. බුදුහාඳුරෝ පෙන්නපු පාරෙම යන්න උත්සාහ දරුවා. වෛද්‍යතුමනි මම හිතන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියපු දේ හරි. මොකද ධර්මය තිබුණට ධර්ම දේශනා කරාට ඒක අවබෝධ කරගන්න තේරුම් ගන්න පිරිසක් හිටියේ නැත්තම් ඒකේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. දැන් මට උන්වහන්සේ දේශනය කරද්දි මට මතක් වුණ දේ තමයි මේ කුරුරට ගැන කියන සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරේ කුරුරට. ඒතකොට මේ කුරුරටට ඒ දේශනය කරන්න මූලික හේතුවක් උනේ ඒ කුරුරටේ ඉන්න පුද්ගලයන්ගේ තියෙන ප්‍රඥාවන්ත බව. එහෙම නේද අපි අහන්නේ. ඒ දේශනය කරාට පස්සේ මේ කියන්නේ ලිඳ ළඟට ගියත් වෙන තැනකට ගියත් කඩමණ්ඩියට ගියත් සාකච්ඡා කරේ සතර සතිපට්ඨාන සූත්‍රය ගැන කියලා මම අහලා තියෙනවා. ඒතර ඒ කියන්නේ ඒ සමාජයේ පරිසරය තුළ තියෙන පුද්ගලයන්ගේ ඥානවන්ත බව එහෙම නැත්නම් මේක උකහා ගැනීමේ ශක්තිය ප්‍රායෝගික භාවිතා කරන්න තියෙන කැමැත්ත හරිම වැදගත් මේ දහම. මොකද මේක ඇවිල්ලා කටපාඩම් කරලා හෝ වෙනත් විභාග තුල හෝ අවබෝධ වෙන එකක් නොවන නිසා මේක පුහුණු වීම තුලම අවබෝධය තුලම යන ගමනක් හින්දා. එතකොට අපේ ඉතිහාසය ගත්තාම අපේ රටේ මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා මම හිතන්නේ ලක්ෂ ගණනින් ලංකාව තුල වැඩ ඉඳලා තියෙනවා. එතකොට පළවෙනි මහරහතන් වහන්සේ තමයි අරිට්ට මහරහතන් වහන්සේ. එහෙම එතෙන්ට යනවා කියලා කියන්නේ මේ පිම්බීම තුල ඒ හිටිය පුද්ගලයන්ගේ තියෙන ඥානවන්ත බව බුද්ධිමත් බව සහ මේක ප්‍රායෝගික භාවිතය සඳහා උකහා ගැනීම තමයි. දැන් මේක චිත්‍ර කලාවත් එක්ක සම්බන්ධ කරගත්තාම දැන් බෞද්ධ හික්මීමක් සහිත රටවල ගොඩනැගිච්ච චිත්‍ර කලාවත් එයින් පිටස්තර බාහිර බටහිර රටවල චිත්‍ර කලාවත් අතර විශාල වෙනස්කමක් තියෙනවා. බෞද්ධ හික්මීමක් ඇතුව නිර්මාණය වෙන චිත්‍ර කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච නිර්මාණවල ඊටාම සූක්ෂම හික්මීමක් විනයක් දර්ශනයක් සහ දැක්මක් තියෙනවා. ඔවුන් මිනිස් රූපයක් ඇන්දත් අපි ඇහැට දකින දේ ඉක්මවලා ගිහින් කිසියම් අරමුණක් සඳහා ඒක නරඹන රස විඳින ප්‍රේක්ෂකයා ගෙනියන ආකාරයේ හැඩයක් රූපයක් තමයි නිර්මාණය කරන්නේ. ඔවුන් මෝස්තරයක් නිර්මාණය කරාද ඒ මෝස්තරය පරිසරය තුලින් උකහාගෙන ධර්මයත් එක්ක මිශ්‍ර කරලා කිසියම් අරමුණක් හේතුවක් ඇතිව ඒක සම්පූර්ණයෙන්ම කලාකෘතියක් විදිහට ප්‍රතිනිර්මාණය කරලා ඒක ජනතාව වෙතට ඉදිරිපත් කරා. මේකට පිළිමය චෛත්‍යයන් වෙනත් ඒහා බැඳුණු සියලුම කලා නිර්මාණ අධ්‍යයනයේදී මේක දකින්න පුළුවන්. මිනිහෙක්ගේ සිත ඇවිස්සීම සඳහා නෙවෙයි මිනිහෙක්ගේ සිත ආකර්ෂණය කරගෙන ඒ ආකර්ෂණය තුලින්
තව දෙයක් හිතන්න පාදක කරගන්න මෙවලමක් විදිහට තමයි මේ බෞද්ධ ශික්ෂණය ඇතුලේ තියෙන චිත්‍ර කලාව භාවිතා වෙලා තියෙන්නේ. මේක තවදුරටත් අපි මේ ගැන වැඩිදුරට කතා කරොත් මෙවැනි කලා රසයක් ශිල්ප ඥානයක් ඇති කර ගැනීම සඳහා නැත්තම් ඒ රසය නිවැරදි මාර්ගයකට ගෙන මනස කිසියම් අරමුණකට යහපත් අරමුණකට යොමු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කර ගැනීමට පහසු වීම සඳහා මේ චිත්‍ර රූප මවා ගැනීමේ පෙළඹවීම සමහර විට සාහිත්‍ය තුලින් ධර්මය තුලින් සිද්ධ කරලා තියෙනවා. මේකට උදාහරණ කීපයක් ගත්තොත් බුදුහාමුදුරෝ දේශනා කළ සියලු ධර්මය මිනිසා වෙත ළඟා කරගනිද්දී ඊටාම නිර්මාණශීලී චිත්‍ර රූප sannivedanaya කරලා තියෙනවා. ඒක සංසන්දනය කරලා ගත්තාම නූතන ලෝකේ රූපවාහිනිය එහෙම නැත්නම් වෙනත් තාක්ෂණික මෙවලමක් අද සිදු කරන දේ වචනය හරහා ධර්මයේ කැටි කරගෙන මිනිසාගේ මනස තුල ඔහුගේ දියුණුවේ ඇති ප්‍රමාණයට අනුකූල ඔහුගේ මනස තුල පෙන්눔 කිරීමට ගොඩනගා ගැනීමට හැකි උත්සාහයක් යෙදිලා තියෙනවා කියන එක ඊටාම පැහැදිලි. ડોක්ටර් එහෙම පුළුවන්ද දැන් කෙනෙක්ගේ අවුරුදු ගාණක් ආපු પરම්පරා ගාණක් තියෙන පුරුද්දක් ඔහුගේ පුරුද්දක් ඒක පාට ඔහොම වෙනස් කරන්න පුළුවන්ද ධර්මයකින් හරි කොහොම හරි. ඔව් දැන් අපි අර සාමාන්‍ය භාවිතයත් කියනවනේ මේ ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියලා නේද අපි හවුලු. එතකොට නමුත් පුරුදු කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. පුරුදු දිගු කාලීනව යද්දී මේක ඇබ්බැහිවීමක් වෙන්නත් පුළුවන්. හැබැයි ඇබ්බැහිවීමට වැඩිය ලේසි පුරුද්දක් වෙනස් කරන එක. අපි පුරුද්දක් වෙනස් කරන්න නම් ඒ සඳහා අපිට තියෙන්න ඕන අවශ්‍යතාවයක්. පුරුද්දක් අවශ්‍යතාවය නැතුව වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ අවශ්‍යතාවය සඳහා සාධක ටිකක් බලපානවා. දැන් ඒ පුරුද්ද වෙනස් කරපුවහම මට තියෙන වාසිය මොකක්ද? ඒ පුරුද්ද අවම කරගත්තාම මගේ සාමාන්‍ය ජීවිතයට, මගේ වෘත්තීය ජීවිතයට, එහෙම නැත්නම් මගේ ආධ්‍යාත්මික ජීවිතයට, මගේ සමාජීය ජීවිතයට මේවට මොනවා හරි වාසියක් ලේසියක් තියනවද? පහසුවක් තියනවද? එහෙම දැනුණාම මේ පුරුද්ද අපිට අයින් කරගන්න පුළුවන්. සහ දැන් ඔය වසන්ත මහත්තයා කතා කරද්දි මට දැනුණු දේ තමයි අපේ මේ පැරණෝ අපේ සංස්කෘතික උරුමයන් ගත්තාම පැරණි පන්සලකට ගිහින් මේ අපේ විහාර ගේකට යද්දී වසන්ත මහත්තයා මේ උඩ වහලේ ගහන තැන ඉඳලම ඒ උළු ටිකේ ඉඳලා ලීයේ ඉඳලා ඒ කැටේමේ ඉඳලා ඒකේ සියලු දේවල් කලාවක්. ලී කැටයන් කලාව තියෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ මූර්ති කලාව තියෙනවා. චිත්‍ර කලාව තියෙනවා. ගෘහ නිර්මාණ ශිල්ප මේ හැම දෙෙම එකතු කරලා සුවිශේෂී නිර්මාණයක් කරලා තියෙනවා. කෙනෙකුට මෙහෙම සුවිශේෂී නිර්මාණයක් කරන්න සමහර වෙලාවට ඇතුල් වෙන තැන හදලා තියෙන අර ශිලාමය සඳකඩ පහන් වගේ දේවල්. ඒකකට මං හිතන්නේ පුදුමාකාර කාලයක් ගත කරන්න ඇති. මැෂින් වලින් කරේ නැත්තම් අපි දන්නේ මැෂින් වලින් කරාද නැද්ද කියලා එක. කරා නැත්තම් එහෙම සංයමයක් හැදෙන්න මිනිස්සු ඒ සඳහා ඒ කැපවීම කරන්න. මොකද මම හිතන හැටියට මට හිතන හැටියට මේවා මේ සල්ලි වලට මුදල් ගෙවලා කරපුවා නෙමෙයි කියන තැන තමයි මම ඉන්නේ. සමහරවිට දැන් එතුමා කියපු දෙයටම මම එකතු කරගන්න කැමති. දැන් කොරවග්ගල, මුරගල මේ දේවල් ඇති කරලා අර පූජ්‍ය ස්ථානයේ පන්සල වගේ එකක් අර ගමේ සාමාන්‍ය මිනිහාගේ ගෙදරින් වෙන් කරලා ගත්තා. අනිත් එක ඒ සෙට් එක තියෙන්නේ පන්සලේ විතරයි. පන්සලේ විතරයි. එතකොට පන්සල තුලදී විනයක් ඇතුව සංගමයක් ඇතුව කිසියම් අරමුණක් සඳහාම හැසිරිය යුතුයි.
එයින් පිටස්තරව ගිහියෙකුගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා මං හිතන්නේ නොකියාම නිදහස ලැබිලා තියෙනවා. අතෙන්ට ආපුවාම හැසිරීම සඳහා මානසිකව උන්ට පෙළඹවීමක් ඇති කර ගැනීම සඳහා මේ ධර්මයත් එක්ක මුසු කරගත්ත කලාව. ડોක්ටර් ඒ නිර්මාණ ටිකත් එක්ක බලද්දී ඒ යුගයේ ඒ අපේ හඳුරේ ඒ යුගයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන කොහොමද ඔබතුමාට හිතෙන්නේ? මට හිතෙන්නේ ඇත්තටම ඒ මානසිකත්වය පුදුම විදිහට සරල ඇති. සරල මානසිකත්වය කියන්නේ සරල මානසිකත්වය කියන මනෝවිද්‍යාව කියන එක නෙවෙයි. මම කියන්නේ මේ බොහොම සංකීර්ණ ක්‍රියාවලියකින් වෙන් වූ නිදහස් ජීවිත ගත කරන මානසිකත්වයෙන් පුද්ගලයෝ ඉන්න ඇති. ගොඩාක් අනික මේ අපේ වෛද්‍යතුමා සමාවෙන්න කරදර කරාට මේ ගොඩාක් මිනිස්සුන්ගේ නිදහස් ජීවිතයක් තිබුණේ. ඒ කියන්නේ බැඳීම් වලින් ඈත් වෙලා තොර වෙලා. දැන් අදටත් ගොඩාක් වෙලාවට ওই දුෂ්කර පළාත් වලට යද්දී සමහරට මිනිස්සු දොර ඇරලා දාලා යන ස්වභාවයක් තියෙනවා. මිනිස්සුන්ගේ ඉස්සරහා දොරෙන් බලපුවම පිටිපස්සේ දොර පේනවා. මහා ලොකු බඩු බාහිරාදී නෑ. දැන් අද බලපුවම අපි ගොඩාක් වෙලාවට බිත්තිය බැලුවත් මේ ගේ ඇතුළ බැලුවත් තියෙන සංස්කාරමයි. ගොඩාක් රැස් කරගන්න ස්වභාවය. අතීතයේ මිනිස්සු දැන් බලන්න අදටත් අනුරාධපුර පොළොන්නරුව වගේ ස්ථාන වලට පූජනීය ස්ථාන වලට යනකොට අපිට කාටවත් ඒ වගේ ගෙවල් වල තියෙන නටබුන් දකින්න ලැබෙන්නෙම නෑ. මිනිස්සු පුළුවන් තරම් මේ පන්සලත් එක්ක එකතු වෙලා ඔක්කොම ගිහි අය පැවිදි කියන මේ උභය පක්ෂයේම එකතු වෙලා නිර්මාණය කරපු දෙවන්ත නිර්මාණ. සමහරට දැන් චිත්‍ර කලාව ගැන කතා කරද්දී අතීතයේ පැවිදි ස්වාමින් වහන්සේලා පවා චිත්‍ර කලාවට මහා කාර්යභාරයක් සිදු කරලා තියෙනවා. ඔවුන් තමයි ගිහි පරපුරත් යොමු කරවගෙන මේ කලාව නිර්මාණය කරගෙන දියුණු කරගෙන ඒ ඇත්තන්ගේ හදවත් හදාගෙන ආවේ. එතකොට මේ මිනිස්සුන්ගේ තිබුණේ මහා සරල ජීවිතයක්. ඉතින් අපේ වෛද්‍යතුමා කතා කළා වගේ ඒ වගේ සරල ජීවිත ගත කරමින් තමයි මේ පරිසරය බොහෝ වෙලාවට ගොඩනැගිලා තියෙන්නේ. සරල ජීවිත තුල වන නිර්මාණකරණය මම හිතන්නේ ඉතාමත් වැදගත්. මොකද ප්‍රණීතයි. එහෙම නැත්තම් දැන් අපි ඔය දකින ඒ කලා නිර්මාණවල විශේෂයෙන්ම මට මේ දකින්නේ හරීම සංකීර්ණ දැන් ගලක් සුමට කරලා ඒක තුලින් භාවාත්මක ස්වරූපයක් සමාජගත කරනවා කියන එක සරල නෑ. විශාල දාගැබක් ගොඩනගන්න. තනි මිනිහෙකුට බෑ. එතකොට කලා නිර්මාණයක් දැන් අපි දකින කලා නිර්මාණය ඒ නිර්මාණය විතරක් කළා කියලා අපිට විශ්වාස කරන්නත් බෑ. ඒ නිර්මාණය ඒ තැනට ගෙනීම සඳහා ඔවුන් කොතරම් අභ්‍යාස කරන්නේ නැද්ද? ඒ අභ්‍යාස කිරීම සඳහා ඔවුන්ට කොයිතරම් විවේකයක් එකල පැවති සමාජයේ විසින් අත්කර දෙන්නේ නැද්ද? දැන් උදාහරණයක් විදිහට අපේ හාමුදුරුවෝ දැන් බුදු පිළිම වහන්සේ ප්‍රතිමා නිර්මාණය ගත්තත් බුදු පියාණන් වහන්සේ පිළිබඳ කොච්චර ඉගෙනගෙන තියෙනවද? උන්වහන්සේගේ දේහ ලක්ෂයේ පරිමාණය දැන් තියෙනවනේ මේ ඇහි බඹක දුර, ශීර්ෂයේ ප්‍රමාණය, උරහිස්සේ ප්‍රමාණය, වැලමිටේ ප්‍රමාණය, ඒ වගේ මේ පැහැදිලි විද්‍යාත්මක ධාරිතාවයක අපේ කලාවක් තියෙන්න ඕනේ. අනික දැන් පිළිමේ නිර්මාණය කරද්දී දැන් උඩ ඉඳන්ම පහත පාදම දක්වාම එතකොට මිනිසයාට හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ මේ පිළිමේ කොහොමද මෙතනින් ඉඳන් આવොත් මෙතනින් කෙලවර කරන්න කියලා. එතකොට මූණේ ඉඳන් ගත්තාම තමන් මේ බුදුහාමුදුරන් වහන්සේගේ කකුල් දෙක දක්වාම කොහොමද මේ පිළිමේ නිර්මාණය කරන්නේ? මේ සියුම් ආයුධත් එක්ක වැඩ කරද්දී අද වගේ මහා තාක්ෂණික මෙවලන් තිබුණේ නැති යුගයක් වෙන්න ඕනේ. සමහරට ඊට වඩා අදට වඩා තාක්ෂණික දියුණු යුගයක් තිබුණා වෙන්න පුළුවන්. මම කල්පනා අපේ අnder අවකන පිළිමේ වගේ ශාන්තයි බලනකොට ශ්‍රීපතුලින්නේ පටන් ගන්න ඇත්තේ. ශීර්ෂයෙන් නෙමෙයිනේ සමහර විට එහෙම හිතන්නකො. ඔව්. ශ්‍රීපතුලේ පාදපත් වේ ඉඳන් ඒ ප්‍රමාණය අරගෙන යනවා. මිනිස්සුන්ට හොඳ ජන විඥානයක් තියෙන්න ඕනේ මේක ගානට බැලන්ස් කරගෙන උඩට යනකම් හදාගන්න. ඒ වගේ මේ තැන්වලදී අඩුම තරමේ මේ නහය හදද්දී නහය පොඩ්ඩක් හරි කැඩුනොත් මේක ආය අලවන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් සියුම් විඥානයක් මේ කලාකරුවට තිබුණා. පරණ කියන අර මේ ගල් කළුගල් මෙලෙක් කරන බෙහෙත් වර්ගයක් පාවිච්චි කළා කියලා. ඔව් එහෙම වුණත් දැන් සිවුරක රැලි ටික ඊළඟට අර ඒ නිර්මාණය තුළ තියෙන භාවාත්මක ගුණය දැන් චිත්‍රයක් අපි සරලයි කියලා කිව්වට එම නිර්මාණ දිහා බලපුවාම ඒකේ ඒ අපි කියන සරලකම නැහැ. ඒක ඇඳීම සඳහා විශාල උත්සාහයක් දරලා තියෙනවා. ඒක හරහා කිසියම් හැඟීමක් ප්‍රකාශනයක් දීම සඳහා වුන් විශාල වශයෙන් අභ්‍යාස කරලා තියෙනවා. දැන් මේ මූර්තියක් එහෙම නැත්නම් චෛත්‍යයක්
වෙනත් ගල් කැටයමක් මෝස්තරයක් ඒ මෝස්තරය සඳහා අවශ්‍ය කරන හැඩතල ඒකට යොදාගෙන තියෙන සමහර මිශ්‍ර කරගෙන තියෙන සත්ව රූප ඒ හරහා කියවෙන වෙනත් පණිවිඩයකුත් මේකේ තියෙනවා. එතකොට මෙවැනි අභ්‍යාස කරමින් ජීවත් වීම සඳහා එකල හිටි කලාකරුවන්ට මේ දැනුම උත්පාදනය කරගත්තේ කොහොමද? ඒ සඳහා කාලය උත්පාදනය කරගත්තේ කොහොමද? ඔවුන්ගේ පවුල් හෝ ජීවන වටාපිටාව ගොඩනගා ගත්තේ කොහොමද? මේවා ඔක්කොම අර සංස්කෘතිය ඇතුලේ සුරක්ෂිත වෙලා තියෙනවා. ඊළඟට ඒ තුල තරංගයක් ඇති කරගන්න නැතුව ඒ සුදුසු නිර්මාණය කිරීම සඳහා ඒ සුදුසු නිවැරදි අභ්‍යාසයේ දැනුම තියෙන කෙනාව ආරක්ෂා කරගෙන තියෙන හැටි. ඒ දැනුම වර්ධනය කර ගැනීම සඳහා සමාජය තුලින් ලබා දීලා තියෙන ශක්තිය මේවා ඔක්කොම එකල හිටපු දැනුමැති ප්‍රභූන්ගේ ගරු සංඝයා වහන්සේලාගේ සමාජයේ මානසික තත්වයේ කොයිතරම් දුරට උසස් තත්වයක තිබුණාද ඒක පවත්වාගෙන යාම සඳහා සමහර විට එකලා හිටපු රජය කොයිතරම් කාර්යභාරයක් කරලා තියෙනවද කියන එක මේ පොසොන් සමය තුල මේ මං හිතන්නේ දැන් නිර්මාණකරුවෙක් කරනවා එයාගේ අභ්‍යන්තර චිත්ත වේගන එළිය රූපයක් විදිහට ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් එයාට ඒක කරන්න පුළුවන්. හැබැයි එයා හිතන දේ, එයා හිතපු දේ, එයා ප්‍රකාශ කරන්න උත්සාහ කරපු දේ අපිට ලැබුණාද කියන එකනේ ගැටලුව තියෙන්නේ. එතන තමයි හොඳම දේ. රස විඳිනවා කියන්නේ උතන තියෙනවා. දැන් ඒ රස වින්දනය ලබා ගැනීම සඳහා අපිට හිතෙන්නේ වෙනස් මේක. පැහැදිලි. දැන් උතන හරි සියුම් තැනක් අපි හැමදෙරේ අවසරයි චිත්‍ර ශිල්පියෙක් හෝ නිර්මාණ ශිල්පියෙක් ඉතා දැනුවත්ව ඉතා ගැඹුරු අභ්‍යාසයක් තුල කරන නිර්මාණයකදී එහෙම නැතුව සරල එහෙට මෙහෙට කරන අද තියෙන සමහර වාණිජවාදී නිර්මාණ කියන්න බැරි සමහර කෘතීන් වලට වඩා මේ අපි කතා කරන එක නිර්මාණයක්. නිර්මාණයක් කියන්නේ ඉතා ඉහළ දැනුමක් ප්‍රඥාවක් සහිතව කිසියම් අරමුණක් මුල් කරගෙන කරන කෘතියක්. ඒ කෘතිය නිර්මාණය කරද්දී ශිල්පියා කියන දේ ඒ ආකාරයටම සමාජයේ පිළිගත යුතුයි කියා හෝ රස විඳිය යුතුයි කියන මතයක් නැහැ. මේ නිර්මාණය බිහි කරන්නේ සමාජයට ඒ සමාජයේ තියෙන පුද්ගලයන්ගේ දැනුම ශක්තිය අවබෝධයට අනුව මේ හරහා හිතීමට පෙළඹවීම. එතකොට අර ශිල්පියා හිතන දෙයට වඩා එහා ගිය දැනුමක් සමාජයේ පුද්ගලයන්ට දැනෙනවා නම් ඒ සඳහා ඉඩ ප්‍රස්තාව සකස් කර දෙමිනුයි නිර්මාණය බිහි කරන්නේ. දැන් අපි සමාධි පිළිමය ගත්තාම දැන් සමාධි පිළිමය දැක්කම ඒ ඉස්සරහට ගියාම අපි සේරට මේ සමාධිය දැනෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය හැම කෙනාටම මේක දැනෙනවනේ. එතකොට පිරිසකට විතරක් නෙමෙයි. දැන් අපි සමහර චිත්‍ර දකින්නවාද සමාජය තුල පිරිසක් කියනවා හොඳයි කියනවා. තව පිරිසක් නරකයි කියනවා. තව පිරිසක් තේරෙන්නේ නැහැ කියනවා. අපි ගිය සතියේ වැඩසටහනේදී අපේ ගෞරවනීය පහතේගම ස්වාමීන් වහන්සේ මේ උදාහරණයම ගත්තා. ඔබට මතක ඇති සමාධි පිළිමය නරඹන්න ගියාලු මේ තරුණ ශිෂ්‍යෝ වගේක්. ඔවුන් ඒ පිළිම වහන්සේ ළඟට ඇවිල්ලා ඒක බලලා මේ ගල් ගෙඩියක් දිහා බලලා වැඩක් නැහැ. අපි යමු සීගිරියට කියලා සීගිරි චිත්‍ර බලන්න ගියා. මෙතෙන්දි තමයි මම අර කිව්වේ රසය උපතින් ලැබෙන්නේ නැහැ. රසය වැඩි දියුණු කරගන්න ඕන. උපතින් අපේ ගේන ඥාන වලින් ගේන පුරුදු රසය පිළිබඳ පුරුදු හුරුවීම දැනුම ගෙනාවට ඒ දැනුම වර්ධනය කරගන්න ඕන අභ්‍යාස කරන්න ඕන
මේ ජීවිතේදී. හොඳයි. එතකොට මම ඉවර කරන්න. කලාකෘතියක් එකපාරට දැනෙන්නේ මේක කලාකෘතියක්. මේන් ඇති වෙන හැඟීම මේකයි. මේක කිසියම් බලපෑමක් කරනවා කියලා කිසියම් දැන් බල්බ් එකකට කරන්ට් එක මේ ස්විච් එක දාපු ගමන් පත්තු වෙනවා. කලාකෘතියක් එකපාරට පත්තු වෙලා මිනිසුන්ට අරකේ ප්‍රභාව දැනුම දෙන්නේ නැහැ. ඒක ලබා ගැනීම සඳහා උත්සාහයක් කරන්න ඕන. මට අවසර දෙනවා නම් තව එක සරල උදාහරණයක් කියන්න. දැන් කෙනෙක්ගේ මූණ දිහා බලපුවාම කෙනෙක්ගේ ක්‍රියාකාරකම දිහා බලපුවාම අපි ඒ පුද්ගලයා දන්නේ නැත්නම් සමහර විට ඔහුගේ පෙනුම දිහා බලලා අපි රැවටෙනවා. ඊටාම යහපත් හොඳ ශාන්ත දාන්ත නිවිච්ච පුද්ගලයෙක් කියලා. නමුත් ඔහු ඇසුරු කරන්න ගත්තාම අපිට පේනවා මුගේ තියෙන කිසිම ශාන්තකමක් නැහැ. මේ අකා යක්ෂයෙකුට වැඩිය නපුරු රෞද්‍ර මිනිහෙක් කියලා. එතකොට අපේ ඇහැ රවට්ටනවා. හැබැයි අපි ඇසුරු කරත් තමයි මේක දැනෙන්නේ. අර පන්සල තුල ගොඩනගපු සියලු කලාකෘති සාහිත්‍ය කෘතිවල තියෙන්නේ ඇසුරු කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම. එය ඇසුර තුලින් තමයි අර ප්‍රඥාව අවදි කරගන්න හැකි වෙන්නේ. අපේ හඳුරන්නේ අපි මාතෘකා කොට තබා ගත්තේ මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් එක්ක මේ සිදුවෙච්ච ඔය කියන කාරණා සිද්ධ වෙන්නේ යම් පාදක සැකසෙන්නට ඇති. ආදී ලංකාව කුෂිකර්මාන්තයේ මත පදනම් වෙලා තිබුණා. වාරි තාක්ෂණ වෙනම කණ්ඩායමක් ඉන්නට ඇති. කුඹල් කර්මාන්තයේ වෙනම තියෙන වාදී බොහෝ කර්මාන්ත වලින් පිරිච්ච අර ඔබතුමා කියපු වගේ නිර්මාණත් එක්ක ඉතිහාසයේ තාම නිර්වුල් අව්‍යාජ ජීවිත ගත කරමින් අන්න ඕන අවබෝධය ඇතුව ආපු සමාජ රටාවක් ලෝකේ සම්මත කරන්න පුළුවන් හොඳයයි සම්මත සමාජ රටාවක් තිබෙන්නට ඇති. අන්න ඒ ඔවුනොවුන් තම තමන් කර ව්‍යාපාර සහ එක එක අරමුණු ඔස්සේ විවිධ අදහස් මත ජීවිතය ගලාගෙන යද්දී මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා එක අරමුණක් දුන්නා. ඒ තමයි බුදු පියාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රධාන කොටගෙන තිබෙනා වූ නිර්වාණය කියලා එකක් තියෙනවා. මේ කරන සියලු කාරණා එක්කම මේ ආත්මයේ ওই ජීවත් වෙන ගමන් ඊළඟ ආත්මයේ නිවන් දකින්නට මෙන්න මේ මාර්ගයේ යන්න කියලා හුරුවක් තමයි අපිට අපේ සමාජයට අනුගත කළේ අපේ හඳුරන්නේ. ඒ නිසා මේ පොසොන්පුර 15ක් පොහොය දවස අපි ගත කරන්න ඕනේ. හැම කෙනෙක්ම ඒ දවස ප්‍රයෝජන වෙන විදිහට මනස ඊටාම ධර්මානුකූලව හසුරුවමින් උපරිම ප්‍රයෝජන ගන්නව පුළුවන් නම් ගොඩක් වටිනවා මේ පොසොන් දවසේ සහ මේ පොසොන් සමය තුල අපි අඳුරන්නේ. ඒ නිසා මහින්ද මහරහතන් වහන්සේගේ ඒ අමිල මෙහෙය සහ බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල උන්වහන්සේ අර අකුරටම ඉෂ්ට කළා. අපි ඒතර කොතෙක් අනුගත වුණාද කියන එක මේ ඒ කාලේ කෙසේ වෙතත් මේ කාලේ අපිට තර්ක විතර්ක ගේන්නට පුළුවන්. ඒ නිසා අපි මේ කාලේ හරි පාරට ඇද ගැනීමේ හැකියාව තියෙන වහන්සේලාට. කොහොමද අපි ඉන්න ඕනි පොසොන් පොහොය දවසේ? වටින ප්‍රශ්නයක් අපේ ලසන්ත මහත්මයා යොමු කළේ. ඇත්තටම අපි සමහර වෙලාවට අර මුලින් ඉඳන්ම දැන් කතා කරගෙන ආපු මාතෘකාවත් එක්ක අපි ප්‍රධාන මාතෘකාවත් එක්ක අපි කතා කරපු දේවල් බලනකොට මිනිස්සු සමහරට ගන්නේ හරයට වඩා ඒකෙන් ලැබෙන්නට ඕන හරයට වඩා වෙන පැතිකඩක්. දැන් සමහර වෙලාවට අර ගස් වන්දනය වෙනුවට බෝධි වන්දනය හුරු කළා. එතකොට ගල් වන්දනය පර්වත වන්දනය වෙනුවට චෛත්‍ය වන්දනාව හුරු පුරුදු කළා. ඒ වගේම මළගිය ඇත්තන් පිදීමේ කාර්ය වෙනුවට මියගිය ඥාතීන්ට පින්දීමේ කාර්යයන් සිද්ධ වුණා. ඒ වාගේ තියෙන්නේ ආධ්‍යාත්මික සුවයක් හොයාගෙන යන්නේක. අද සමාජයේ වෙනකොට බොහෝ දෙනා අර වෘක්ෂ වන්දනාව වෙනුවට බෝධි වන්දනාව හුරු කළා. අන්න බෝධි වන්දනාව සිද්ධ කරලා විවිධ ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරන තැනට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු ඒ තුලින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන ඇත්තටම බෝධින් වහන්සේ ආනන්ද බෝධි රෝපණේ සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියේදී බුදුහාමුදුරුවෝ සමහර වෙලාවට දුර බැහැර වැඩම කරපු අවස්ථාවේදී මිනිසුන්ට ඇවිල්ලා වන්දනාමාන කරන්න කිසිදු වස්තුවක් තිබුණේ නැහැ. එතකොට බෝධිය ආනන්ද හාමුදුරුවෝ මැදිහත් වෙලා බෝධි රෝපණ ආදී සිද්ධ වෙනවා.
ඉතින් ඒ වගේ ප්‍රතිවිපාකයක් විදිහට තමයි මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අදටත් අපි ජීවමානව බුදුහාමුදුරුවෝ වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන වන්දනාමාන කරන්නේ. අර පිළිම ආදී නිර්මාණය වෙනකොට එතනත් අපි සැබෑ ලෙසම ජීවමාන බුදුහාමුදුරුවෝ අපි ඉදිරිපස්ස සිටිනවා කියන හැඟීම ඇති කරගෙනයි වන්දනා කරන්නේ. හැබැයි මේ වැඳීම තුලින් අපිට ආධ්‍යාත්මික සුවය සලසාගෙන නිවන් දැකීම සිද්ධ කරන්න බෑ. ඒ වැඳීම මතම අපිට නිවන් දකින්නවා කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සැබෑ ලෙසටම යථාර්ථය අවබෝධ කරගෙන ඒ මාර්ගය තුල ගමන් කිරීම තමයි අපේ සියලු දෙනා අතිම්ම සිද්ධ විය යුතු කාරණාව. ඉතින් දැන් මිහිඳු පොහොය මහින්දාගමනයේ සිද්ධ වෙච්ච මේ පොසොන් පොහොය ගත්තාම බොහෝ දෙනා සමහරට අර ප්‍රතිපත්ති පැත්තට වඩා ආමිස පැත්ත මුල් කරගෙන විවිධ කටයුතු කරනවා. ඒකේ කිසිදු වරදක් දකින්නේ නැහැ, අඩුපාඩුවක් ලෙස සඳහන් කරන්නේත් නැහැ. හැබැයි ඒ ආමිස පූජාවත් එක්කම තමන්ගේ ප්‍රතිපත්ති ගරුක ජීවිතය හුරු පුරුදු කරගන්නවා නම් ඇත්තටම මිහිඳු හාමුදුරුවන් වහන්සේ ඇවිල්ලා මේ ලංකාවට දේශනා කරපු උතුම් වූ ධර්මයේ බුද්ධ දේශනාව තවත් ඵල ප්‍රයෝජනවත් අපේ ජීවිතයට හරවා ගන්නට පුළුවන්, යථාර්ථය දකින්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. ડોක්ටර් මේ දැන් අපේ හාමුදුරුවනේ අනුරාධපුරේ මිහින්තලේ සෑහෙන්න යනවා පොසොන් එකට. යන්නේ නිකන් පොණ්ඩ පාට ගාගෙන අමුතු ඇඳුම් ඇඳගෙන තට්ටු කරන්නේ අරගෙන සෑහෙන්න පිරිසක් යනවා. එතන විනෝදයක් ලබන්න තමයි බොහෝ ට්‍රිප් එකක් විදියට. නේද? දැන් ඒවත් මානසික රෝග වෙන්න ඇති එක තියෙන්නේ. දැන් ඒවා අපිට ඇත්තටම මානසික රෝග කියලා කියන්න බෑ. දැන් මිනිස්සු සමහර විට මේ කාර්ය බහුල ජීවිතයත් එක්ක ගත කරලා මේ පොයේ දවස තමයි නිදහස හොයන දවසක් වෙලා තියෙන්නේ. එතකොට දැන් නිදහස කියන එක ලසන්ත මහත්තයා හැමදාම අපි උත්සාහ කරේ බාහිරින් ලබා ගන්නට. නිදහස, සතුට, සැනසීම හැමදාම අපි උත්සාහ කරේ බාහිර දේවලුත් එක්ක. බාහිර දව්‍යත් එක්ක සතුට හොයනවා. බාහිර සිද්ධිත් එක්ක සතුට හොයනවා. බාහිර පුද්ගලයෙක් එක්ක සතුට හොයනවා. දැන් අහන්න වෙන්නේ දැන් අපිට මේ බාහිර ද්‍රව්‍ය පුද්ගල සිද්ධිත් එක්ක සතුට ලැබුණාද කියන එක. ඒතකොට එහෙම එතෙන්ට තේරුම් නොගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි බොහෝ විට පොය දවසටත් විනෝද චාරිකා එහෙම නැත්නම් වෙනත් වැඩපිළිවෙළ වලට සූදානම් වෙන. සමහරවිට අපි දකිනවා දැන් ගෙවල් වටේ සුද්ධ කරන්න එහෙම නැත්නම් ඔය මැෂින්ස් වලින් තනකොළ කපලා ඒ වැඩ කරන්න අපිට දැන් වැඩසටහන් වලට එහෙම යද්දි මේ පොයේ දවස් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඒ තරම් එදා තමයි ඒ වැඩ වලට යොදවගන්නේ. ඒ කියන්නේ අපි හැමදාම නිවැරදි මාර්ගය තුල යන්නවට එහා ගිය වෙනස් මාර්ගවලද සතුට සැනසීම හොයලා තියෙනවා. ඒකින්ද මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිවම කිව්වා ඒක මොකද්ද මේ ප්‍රතිපත්ති පූජාව. එහෙම නැත්නම් තමුන් ගැන තමුන්ගේ ආධ්‍යාත්මික අධ්‍යයනය සඳහා ඊටාම ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ සඳහා පෙළ ගැසෙන්න ඕනේ. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන කාලයක් තමයි පොය සහ මේ කාලය කියලා කියන්නේ. ඒකින්ද ඒ සඳහා මම හිතන්නේ ක්‍රමවේද සකස් වෙනවා නම් හොඳයි කියන තමයි හොඳයි. ඒ විදිහට අර විනෝදෙන් වන්දනාවේ ගියා කියන්නේ මානසික රෝගයක් නෙමෙයි, අර සමාජ වචනයක් හින්දා කතා කළේ. නැත්නම් මටත් ඒකම අපිට කියයි. නේද? හොඳයි. පුංචි විරාමයකට ගිහිල්ලාම අපි කතා කරමු. සුභාෂිතය අපි අද කතා කරන්නේ මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම කිරීම, මේ සමාජ රටාව සහ අපි කොහොමද ඒකෙන් සඵල ප්‍රයෝජන ගත යුත්තේ කියන කාරණාව. ඉන්න අපිත් එක්ක ඉක්මනට එනවා පුංචි විරාමයකට පස්සේ. ඔබ අහලා තියෙනවද හුළඟට කොළ අතු හෙලවෙන හඬ? එහෙම නැත්නම් ඉරේලියේ හැඩතල රේඛාවන්? ඔබ අත්විඳලා තියෙනවද වෙරළට ගිහිල්ලා වෙරළේ රැල්ල පාගනකොට ඒ දැනෙන සුවය? හඳේලියේ තරු මැද්දේ ලෝකේ චමත්කාරය විඳින්න ඉඩහසරක් තියෙනවද? මේ හැම දෙයක්ම අපි වටා තියෙන පරිසරයත් එක්ක බැඳිච්ච දේවල්. ඒත් හැම දෙයක්ම නැති වෙන්න ඉඩ ඇරලා, නාස්ති වෙන්න ඉඩ ඇරලා, අතරමං වෙලා එන්න පරිසරය දකින්න
පරිසරය කියවන්න. පරිසරයට ආදරය කරන්න. පරිසරය ගැන කතා කරන එකම විද්‍යුත් කතිකාවත. පොසොන් උදාවයි සුභාෂිතයයි. මම කැමති මුලින්ම අපේ අඳුර ශාන්ත මහත්තයා ළඟට ගිහලා එන්නම් ওই පැත්තට. ශාන්තයි දැන් සිල් ගන්නවද පොසොන් පොය? හැමදාම පුරුද්දක් නෑ එහෙම. මේ සැරේ සිල් ගන්නවා. කාලයට අනුව හිතාගෙන ඉන්න. අවස්ථාවට අනුව. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඔබ දකින විදිහටම දැන් චිත්‍ර ශිල්පියෙක් විදිහට නෙවෙයි ડોક્ટર වැඩිපුර ශාන්ත ගේරත් මහත්තයා කතා කරන්නේ. ජනමාධ්‍යවේදියෙක් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට බුදුදහම අනුව ජීවත් වන මේ රටේ පුරවැසියෙක් විදිහට අපි කවුරුත් දන්න හොඳ බෞද්ධයෙක් විදිහට මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩවීම බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය ස්ථාපිත කිරීම ඔබ දකින්නේ කොහොමද? ඔබට දැනෙන්නේ කොහොමද? ඔබ ඒකෙන් ලැබූ පන්නරය මොකක්ද? ඔව් දැන් පැහැදිලිම උත්තරේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් එක්ක අපි වෙත ගෙන ආපු යම් යම් දායාදයන් උරුම කරගෙන ඒ උරුමයන් එක්ක ප්‍රායෝගිකව අභ්‍යාසයේ දෙමින් ජීවත් වෙන කෙනෙක් මම. ඒක ඉතා පැහැදිලි. මම හිතනවා මම මේක මට සමා වෙන්න කිව්වට දැන් අපි තවම ඒ අභ්‍යාසයේ යෙදෙනවා. ඒ අභ්‍යාසයේ යෙදෙනවයි කියන්නේ අපි යම්කිසි සීලයක ඉන්නවා කියන එකම තමයි. අපි අපේ නිර්මාණ සඳහා කරුණු හොයනවා. අපි ඒ කරුණු හොයනවායි කියන්නේ අපි කිසියම් සීලයක රැඳී පවතිනවා. එතකොට අපි දැනුවත් වෙන දේ අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දරන උත්සාහය අභ්‍යාසය අර ධර්මයේ අවසරයි අපේ හඳුරු ධර්මයේ ධර්මානුකූලව යම් වෙනස් වී යුතු තැනක් තියෙනවා නම් ඔබ වාසේ නිවැරදි කරන්න. එහෙමයි. මේ මම ගිහියෙක් විදිහට කෙනෙක් තේරුම් ගත්තොත් චිත්‍රයක් අඳිනවා කියන එක සිල්යක් වෙනවා කියලා. නිර්මාණය කිරීම සමහරු කියනවා භාවනාවක් කියලා. අපි අහලා තියෙනවා. ඔව්. මම ඒක පිළිගන්නේ නැහැ භාවනාවක් කියලා. අපි මේ චිත්‍ර ශිල්පියෙක් විදිහට මූර්ති ශිල්පියෙක් විදිහට ඒ සඳහා යොමු වීම තුළ අපි යම්කිසි ශික්ෂණයක් ලබනවා. ඒක භාවනාවක් සඳහා පෙර සූදානමක්. එතකොට කරන කටයුත්ත දැන් මහත්මයා මෙහෙමයි දැන් අර කරන කටයුත්ත ඒ අරමුණේ ඉඳගෙනම සිද්ධ කරනවා. දැන් අපි අහලා තියෙනවා භාවනානුයෝගීවද මිදුල අතු ගන්න එකත් රටාවකට අතු ගන්න එක භාවනාවක් කියලා. එතකොට දැන් අර නෙලීමේ කටයුතු, ඇඳීමේ කටයුතු, ඇඹීමේ කටයුතු මේ සියල්ලත් භාවනාවක් විදිහට ඒ අරමුණේ ඉඳගෙනම සිද්ධ කරන එකත් භාවනාවක් විදිහට අපිට ගන්න පුළුවන්. එහෙමයි. ඔව්. එතකොට දැන් ඒ කරන නිර්මාණය හරහා ලබන සතුටත් මේ ආගමානුකූලයි. දැන් මම නිර්මාණය කරන් පස්සේ ඒ නිර්මාණය මගේ වෙන්නේ නැහැ. මම මේ නිර්මාණය ඔබතුමන්ලට දෙන්නේ. එතකොට මම කරපු නිර්මාණය මම කියපු විදිහටම දකින්න මම ඔබතුමන්ලට බලපෑමක් කරන්නේ නැහැ. මම කරපු නිර්මාණය ඔබට පුළුවන් ඔබේ දැනුමේ ඔබේ හැකියාවේ පමණට එයත් එක්ක ගනුදෙනු කරන්න. දැන් මම හිතන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණිලා අර තිස්ස රජුරුවන්ගෙන් අහපු ප්‍රශ්නෙම තියෙන්නේත් ඒ වගේ දෙයක්. දැන් ඔහු ගස් දැකලා තියෙනවද? ඔහු ගස් වල වර්ග පිළිබඳ ඔහුට දැනුමක් තියෙනවද? එවැනි ගස් තවත් තියෙනවද? එතකොට රසවින්දනය පිළිබඳ ඒ නිරීක්ෂණය පිළිබඳ අවබෝධය තියෙනවද කියන එක මේවනේ. දැන් චිත්‍ර කලාව තුලත් තියෙන්නේ නිරීක්ෂණය සහ රසවින්දනයේ මුල් කරගත්ත ඇතිවන හැඟීමක්. අනික හොඳ ගලන් ඩොක්ටර් යන්නේ චිත්‍රය ඇතුළට.
අනික හොඳ ඉවසීමක් තියෙන්නත් ඕනේ. ඉවසීමක් තියෙන්නත් ඕනේ. අනික දැන් රජතුමාගෙන් අර විදිහට ප්‍රශ්න අහනකොට ඉවසිලිවත් නැත්තම් මගේ නම කියලා කවුද කතා කරන්නේ? ඇයි මේ වගේ ප්‍රශ්න අහන්නේ? මෙච්චර මේ අඹ ගස් තියෙද්දි ඇයි මේ වගේ නිකන් මේ අදාළ නැති ප්‍රශ්න අහන්නේ? අන්න ඉවසිලිමත් භාවය අපේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගෙන් විමසනවා. ඒක හොයලා බලනවා. ඒ විදිහට. එතකොට දැන් අර කලාව පැත්තෙන් ඔබතුමා කතා කරද්දී අර චිත්‍රය වුණත් ඉවසිලිමත් දැසකින් බලනවා නම් ඒකේ සැබෑ సౌందර්යත්වය දකින්න පුළුවන්කම තියෙනවා. සහ එතනින් එහාට යන්නත් පුළුවන්. දැන් අර මං කිව්වේ දැන් තරහා ගිය කෙනෙක් අඳුනගන්න, සතුටින් හිටපු කෙනෙක් අඳුරගන්න අපි හැමෝටම අත්දැකීමක් තියෙනවා. දැන් අපේ සමීපයෙන් අපිට අහන්න පුළුවන් සමහර විට ඇයි වෙනදට වැඩිය සතුටින් ඉන්නවා. ඔහු ලියාගෙන ඉඳලා නැහැ මම අද ඉන්නේ සතුටින් කියලා. නිරීක්ෂණය සහ අවබෝධය සහ අසුරු කිරීමෙන් ලබන්නා වූ අත්දැකීම. ඒකට මේවා වෙන්නේ. මේක පුද්ගලයෙක් එක්ක අසුරු කරත්, ගහකොළක් එක්ක අසුරු කරත්, වෙනත් ස්වභාවික පරිසරයත් එක්ක කරන ගනුදෙනුවේදීත් අපි ඒ රසය වින්දොත් තමයි අපිට දැක්මක් ඇති වෙන්නේ. එතකොට මේ දැක්ම ඇතිවීම ගැඹුරු ධර්මකාරණා හෝ වෙනත් විෂය කාරණාවක් හෝ අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍යයි. ඒ මූලික අත්තිවාරම කලාව විහිං දාලා දෙන අත්තිවාරම අර ඉහළ තලයකට යන හොඳ පෙර සූදානමක් වෙනවා. මේක ඊටා පැහැදිලිව මිහිඳු හාමුදුරුවෝ දැනගෙන ඉඳලා තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ ගස්ගල් වලට වැඳපු පිරිසක් වෙත ඇවිල්ලා ඔවුන්ට ආදුනික වෙච්ච වෙනත් විෂය කාරණාවක් පිළිබඳ ප්‍රශ්න ඇහුවේ නැහැ. ඔව් ඇහුවේ ඔවුන් පුදන, ඔවුන් දකින, ඔවුන් අත්විදින, ඔවුන් ප්‍රයෝජනයට ගන්න ගහක් ගැන. හරි වෛද්‍යතුමා දැන් පොයේ දවස කියන්නේ අනිත් දවස් වලට වැඩිය වෙනස්. දැන් අපි මහාචාර්යතුමා දැන් අපි වෙනස් සිල් ගන්නවා කියලා හිතාගෙන පාන්දර නැගිටලා ගිහිල්ලා සිල් සමාදන් වෙලා ඒ දවස ගත කරන ආකාරයත් පොයේ දවසේ පන්සලට ගියාම අපේ ආමුදුනේ ගොඩක් වෙනස් වෙනවා. ඒත් අපිට උවමනාව තියෙන්න ඕනි, ආසාව තියෙන්න ඕනි, කැමැත්ත තියෙන්න ඕනි, උත්සාහය තියෙන්න ඕනි, කැපකිරීම තියෙන්න ඕනි. විවිධ මානසික තත්ත්වයන් එතෙන්ට ගේන්න ගොඩක් අවශ්‍ය වෙනවා. මේ පොයේ දවසේ මේ ගත කරන ඒ සීල් සමාදන් වීම හරි ඒ කටයුතු වලින් මනසට මොකද්ද වෙන්නේ? දැන් ලසන්ත මහත්තයා දැන් ඔක කතා කරද්දී මම හිතන්නේ මූලික පදනමේ ඉඳන් අපිට දැනගන්න වෙනවා. මොකද දැන් අපි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට බිහි වෙන්න කලින්, කියන්නේ නිර්මාණය වෙන්න කලින් විශ්වයේ ඒ අනර්ග ඵලයක් මේ බුද්ධ කියන ස්වરૂපය අපි හඳුන්වන්නේ. ඊට කලින් මේ ලෝකේ ශ්‍රද්ධාවන්තයෝ හිටියනේ. ශ්‍රද්ධාවෙන් එක එක කටයුතු කළා. ඒ ශ්‍රද්ධාව හරි ශ්‍රද්ධාව නැති කියන එක නෙමෙයි. ප්‍රඥාවන්තයෝ හිටියා. ඊට අමතරව සිල්ගත්වයත් හිටියා. මම අහලා තියෙන හැටියට මේ මහා මායා දේවිය බෝසතාණන් දවසෙත් සිල් සමාදන්. එතකොට සමාධියට ගිය පුද්ගලයෝ හිටියා, උඩින් යන උපාසකයෝත් හිටියා. මම අහලා තියෙන විදිහට. එතකොට මේ හතරම තියෙද්දී කවදාවත් රහතන් වහන්සේලා බිහි වුණේ නැහැ. බුදු කෙනෙක් ඇවිදින් මේ ලෝකෙට කියන මූලිකම හර පද්ධතිය තමයි සිහිය, සතිය. එතකොට අර කියන කාරණා සද්දා, සීල, සමාධි, ප්‍රඥා එක්ක සතිය ගැන තමයි බුදු කෙනෙක් ඇවිදින් ඉතාමත් වටිනාම දේ විදිහට මේ විශ්වයට කියන්නේ. එහෙම නේද අපේ මංගල? ඒකින්ද තමයි සතිය ගැන කියවන එක තමයි සතර සතිපට්ඨානේ, සතර සතිපට්ඨාන සූත්‍රය. ඒක තමයි එකම මාර්ගය කියලා නිවන සඳහා දේශනා කරලා තියෙන දේ. මේ සූත්‍රය ගත්තාම දැන් අපේ මේ වසන්ත මහත්තයත් කිව්වදී මට හිටිය වෙන පැත්තකට මම බැලුවේ මේ ශාන්ත මහත්තයා. සිහිය. ඔව් ශාන්ත මහත්තයා කියපු දේත් එක්ක මේ සිහිය කියන එක අපිට ඕනම කාර්යයකදී යොදව ගන්න පුළුවන්. අපි සිහියෙන් යම්කිසි දෙයක් කරනවා නම් ඒක සිහිය පිහිටවීම. දැන් අපිට කායානුපස්සනාව කියන එක යටතේ අපි කරන්නේ සිහිය පිහිටවන එක. එතකොට අපි කරන, ඒ කියන්නේ මේකේ ඕනම දෙයක් අපි කරනවා නම් ඒක තුල සිහිය පිහිටවන්න පුළුවන් නම්
මම හිතන්නේ කායනුපස්සනාව වැඩිනවා නේද අපි? වැඩෙනවා. දැන් බුද්ධානුස්සතිය ගත්ත දැන් සති කියන්නේ සිහිය. බුදුහාමුදුරුවන් කෙරෙහි ගුණ මෙනෙහි කරන එක බුද්ධානුස්සති. ධර්මයේ පිළිබඳව සිහිපත් කළ කරන්න පුළුවන් භාවනාව ධම්මානුස්සති. ওই විදිහට. දැන් අපි නිතර කරන දේ තමයි හුස්ම ගන්න එක. නමුත් අපි හිතන්නේ නැත්තේ අපි හුස්ම ගන්නවද කියන එක බොහෝ දෙනාට අමතක වෙලා තියෙනවා. අන්න හුස්ම පිළිබඳ මම හුස්ම ගන්නවා. මම හුස්ම හෙලනවා. මේක පිළිබඳ සියන්න ආනාපාන සති. ඒ විදිහට පරිත්‍යාගය ගැන අපි යම් කිසි දෙයක් පරිත්‍යාග කරනවා අන්න දානය පිළිබඳ සිහිපත් කරන ත්‍යාගානුස්සති. මරණය ගැන අපි ඇත්තටම හිතන්න කැමති නේ. මරණය පිළිබඳ සිහිපත් කරන මරණානුස්සති. ওই විදිහට කායගත සති. ඔය හැම දෙයක්ම සිහියෙන් කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම භාවනාවක් බවට පත් වෙනවා. එතකොට සිහියෙන් අපි යම් කිසි දෙයක් කරනවා නම් අපි වෙනත් අරමුණු වල යන එක අපේ සිතුවිලි ඝනත්වය අඩු වෙනවා. අපේ සිතුවිලි ඝනත්වයේ වැඩිවීමම තමයි මානසික ගැටලු මානසික රෝග සඳහා බලපාන මූලික සාධකයක්. ඥානමය බලපෑම් තියෙනවා. ඊට අමතරව අපි බොහෝ දේවල් එක්ක ඇලීම් සහ ගැටීම් එක්ක තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. එතකොට අපි සිහිය පිහිටවන්න උත්සාහ කරන තරමටම අපිට මේ වෙනත් දේවල් සමග තියෙන ඇලීම් ගැටීම් අඩු වෙනවා. ඇලීම් ගැටීම් අඩු වෙන තරමට අපේ අර ඔබතුමා අහපු මානසික සහනය සැනසෙල්ල ලැබෙනවා. බුද්ධහමෙන් ඒක තමයි මට දැනෙන ඉතාමත් හොඳයි කියලා හිතන පිළිතුර. අනිවාර්යෙන් පොයට පන්සල් ගිහිල්ලා ඒ වත්පිළිවෙත් යෙදෙනකොට අපේ අඳුරන කියන මනෝභාවයන් යථා තත්ත්වයට එනවා. යම් අඩුපාඩු තියෙනවා නම් පිළිසකර වෙලා සැකසিলা චිත්ත සිතුවිලි ඊටමත්ම ප්‍රසන්න සිතුවිලි බවට පත් කරගන්න අවස්ථාවක් තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් අපේ හඳු වර්තමානයේ වහන්සේ කිව්වා මේ වැඩිපුර සමාජයේ ආමිෂයේ පැත්තට බරයිද ප්‍රතිපත්තියට වැඩිය. දැන් අලුත් පරපුර අපේ ඔය කොල්ලන්ට කෙල්ලන්ට හිතෙන්න පුළුවන් ආමුදුරු එහෙම කිව්වට ශාන්තයි දැන් එතනත් අර නිර්මාණශීලී චිත්‍ර තොරණක් කරලා දැන් ඩිජිටල් තොරන් තියෙනවා. අපි දැකලා තියෙනවා ඒ වගේ තාක්ෂණයේ දියුණු කරගෙන ඒ යම් ඇයි ඉතින් මේකිනුත් වෙන්නේ බුදුදහමට ආකර්ෂණයක් ඇති වෙන එක නේද? ඇයි මේක වැරදිද? මේ ගැන මේ දැන් අපි ප්‍රතිපත්තියක් ඇතුව තමයි ආමිෂයේ යෙදෙන්නේ කියන වගේ තැනකට තර්ක කරන ගැටවු ඉන්නවා අපේ ආන්දරෝනේ. ඒක ඇත්ත හොඳ ප්‍රශ්නයක්. ප්‍රතිපත්තිය කියන එක තව කෙනෙක්ට දකින්න බෑ. මගේ ප්‍රතිපත්තිමය ගුණය තව කෙනෙක්ට දකින්න පුළුවන් කමක් නෑ. ඒක ඇත්තටම මේ වංක භාවයෙන් තොරව අවංකත්වයෙන් පුරන්නට ඕන කටයුත්තක්. අර දැන් කියපු විදිහට ඩිජිටල් ක්‍රමයේ හරි තාක්ෂණික මෙවලම් භාවිතයෙන් හරි කෙනෙක්ට පුළුවන්. අර කියපු විදිහට වන්දනාමාන ගමන් ගිහිල්ලා විනෝදකාමීත්වයෙන් ගිහිල්ලා එතනට ගිහිල්ලා භාවනානුයෝගීව ඇත්තටම බුදු ගුණ මෙනෙහි කරලා ආධ්‍යාත්මික සුවයක් ජීවිතයට ගන්නවද නැද්ද කියන එක තමා සන්තකේ තියෙන දෙයක්. එතකොට මේ ආධ්‍යාත්මික සුවයක් තමන් විසින්ම ගොඩනගා ගන්න ඕන එකක්. එතකොට මේ අනිත් පැත්ත නරකයි කියන එක නෙමෙයි. ඒකත් එකම තමන්ගේ ප්‍රතිපත්තිමය ගුණධර්ම ඇතුළාන්තයෙන්ම තමන් විසින්ම ගොඩනගා ගන්නට ඕනේ. දැන් මම චීවරයක් දරාගෙන ඉන්නවා. කෙනෙක්ට දැකපුවාම හාමුදුරු කෙනෙක්. හැබැයි මගේ තියෙන ප්‍රතිපත්තිමය ගුණ ඇතුළාන්තයේ මගේ ඇතුලේ නැත්තම් ඒ චීවරය දරාගෙන හිටියත් මම භික්ෂුවක් වුණත් ඒකින් ඇත්තටම සමාජයට යම්කිසි සීලමය හාමුදුරු කෙනෙක් සිල්වන්තයි කියන ඒ ගුණය දකින්න පුළුවන්. නමුත් මමම ඒ තුලින් පිරිහීමටපත් වෙනවා. ඉතින් මේ වත්කම කියන එක දැන් බොහෝ දෙනා මේ වත්කම කියද්දි ධනවත්කම පැත්තේම හඹාගෙන යනවා. මම දැන් ඇහුවොත් ප්‍රශ්නයක් වත්කම් කොහොමද කියලා ඇහුවොත් ඇත්තටම අපි හිතන්නේ ධනවත්කම ගැනනේ. ඒ ධනවත්කමත් එක්කම අපි හදා ගන්න ඕන වත්කම් ගොඩාක් තියෙනවා ජීවිතේ. ගුණවත්කම හදා ගන්නවා නම් දැනවත්කම හදා ගන්නවා නම් සීල දනං. ඉතින් ඒ වගේම සමාජයත් එක්ක ඉන්න පුළුවන් හිතවත්කම, ඒ වගේම පින්වත්කම, ඔය හැම වත්කමක් එක්කම ගොඩනගා ගන්න පුළුවන් නම් තමන්ගේ සිල්වත්කම ඒක ගොඩාක් වටිනවා. ඉතින් අර කියපු විදිහට ආමිස පැත්තත් එක්ක ප්‍රතිපත්තිමය පූජාවත් වර්ධනය කරගෙන තමන්ගේ ජීවිතේ ගමන් කරන්න පුළුවන් නම් තමන් නොදැනුවත්වම ලෞකික දියුණුවත් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම ගැන හොඳට හිතලා තමන්ට පුළුවන් නම් මේ පුරපසළොස්වක් පොය දවසේ එළඹෙනවා. තමන් පොය දවසට විතරක් පන්සල් ගිහිල්ලා එතනින් සීලමය ගුණධම් දියුණු කරනවට වඩා එතනින් ඇත්තටම කරන්නේ හුරු කිරීමක්. පන්සලට ගිහිල්ලා බණ අහනවා, භාවනා කරනවා, ජාතක දහම් දේශනාවන් ශ්‍රවණය කරනවා. ඒක යම්කිසි ශික්ෂණයක් ඇති කරගන්නවා. සිල් පවාරණවත් වෙනවත් එක්ක මේ ටික පන්සලේ තියලාවිල්ලා වැඩක් නෑ නේද අපේ. එතනින් හුරුවක් කරගෙන ආයතක් වෙන්න ඊළඟ පොයේ. දැන් සමහර තැන්වල සතර පොයේටමත් සිල් ගන්නවා. සමහර වෙලාවට එක පොයකට හරි සිල් ගන්නවා. සමහරට එහෙමත් බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි තමන් ගත කරන ජීවිත ගමන තුලම
මේ සීලාදී ගුණධම් තියෙන්න ඕනේ. ඒක පන්සලට ගිහිල්ලා මම සුදුරේ මේ වස්ත්‍රය පොරවගෙන ගිහිල්ලා මං අද සිල් ගත්තා කියලා ඇවිල්ලා සීලමය ගුණයක් හදවතේ නැත්තම් අර සීලය තුලින් වැඩක් නැහැ. ඒ නිසා ජීවිත කාලය පුරාවටම පුළුවන් නම් සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඒක තමයි ගොඩාක් වටින්නේ. හොඳම වත්කම. වත්කම. හොඳයි අපේ හාමුදුරුවනේ අවසාන මිනිත්තු කීපේ නිසා මම මේ පැත්තෙන් පිළිවෙලට එනවා. ශාන්තයටත් මිනිත්තු 2-3ක් දෙනවා. ඔබතුමා කලාකරුවෙක්. ජනමාධ්‍යවේදී චිත්‍රයක ජීවත් චිත්‍ර අඳින කෙනෙක්. දැන් ගත්තොත් එහෙම ෂේක්ස්පියර් කියනවා මුළු මේ සියල්ල රංගමඩලක් අපි හි නළුවෝ කියනවා. අපි ලෝකේ චිත්‍රයක් ඇතුලේ ගේ දිහා බැලුවොත් හැමතැනම අපිට පේන්නේ මේ ද්විමාන ත්‍රිමාන චිත්‍ර. ඒ චිත්‍ර ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ සියල්ල මේ මෙතන මේ කතා කරන මේ මණ්ඩපය ගත්ත චිත්‍රයක්. ඒ තුල අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ චිත්‍රයක් ඇතුලේ විවිධ විදිහට සියල්ල ග්‍රහණය කරගෙන ජීවත් වෙන අපිට මේ කියන මානසික තත්ත්වයන් මේ කියන යථා තත්ත්වයන් මිහිඳු මහරහතන් වහන්සේ අපිට ස්ථාපිත කළ මේ ධර්මානුකූල ප්‍රවේශයේ ජීවත් වීම ලේසි නෑ. ටිකක් උත්සාහ කළ යුතු තැනක්. මේ කලාකරුවෙක් විදිහට කලාවක් කියලා හිතෙනවා නම් ඒකත් මුලාවක් නේ ශාන්තයි. නේද? ඒ නිසා මේ කියන මේ භාවාත්මක හැඟීම් සමුදායත් එක්ක විතක හඬන විතක සතුටු වෙන අමුතු විදිහට වෙනස් වෙන ක්ෂණයක් පාසා වෙනස් වෙන මේ සිත මේ රසවින්දනාත්මකව රසයම හොයන මේ සිත අර උපේක්ෂාවට අරගෙන ඇවිල්ලා ඒ தත්ත්වයට අරගෙන ඇවිල්ලා සාර්ථක ජීවිතයක් ගත කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ අත්දැකීම් තුළ ඔබට මුණ ගැහිලා තියෙනවද දැනිලා තියෙනවද? ඔව් දැනිලා තියෙනවා ප්‍රායෝගිකව විඳවනවා. දැන් නිර්මාණ ශිල්පියෙක් විදිහට දැන් මම මේකේ කරුණු සමහරක් මම මුලදිත් කියුණා. දැන් අපි ගත්තාම අද සමාජයේදී අපේ හිතේ තියෙන දේ නිර්මාණයක් විදිහට ක්ෂණිකව එකපාරට අඳින එකත් අපේ හිතේ තියෙන එක වැඩි දියුණු කරලා හිතලා අභ්‍යාස කරලා කිසියම් අරමුණක් වෙනුවෙන් අඳින එකත් දෙකක්. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණිලා ධර්මයත් එක්ක මුසු කරපු කලාව අපිට පෙන්වලා දුන්නේ අරමුණක් සහිතව තමුන්ගේ සිතිවිලි පාලනය කරගෙන අනිත් අයටත් යහපතක් වීම සඳහා නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා. බටහිර සමාජය අපිට කියලා දෙන්නේ අපේ හිතේ තියෙන දේ අපේ හැඟීම් අපේ ආවේග චිත්‍රයක් විදිහට ඉදිරිපත් කරන්න කියලා. මේ දෙක අතර අපි දෝලණය වෙනවා. ඒත් එක්කම ඊටා කෙටියෙන් කියන්නම් අපි එදා අපේ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණීමත් එක්ක කලාව බෞද්ධ සිද්ධාස්ථාන නිර්මාණය කිරීම කලාවේ කොටසක් එතෙන්දි සකස් කරේ බාහිර ගිහියත් අර ස්වාමින් වහන්සේ කියපු විදිහට ධර්මයත් එක්ක ගත කරන ස්ථානය නිර්මාණශීලීව සුදුසු පරිදි වෙනම සකස් කිරීම එතන තියෙන්නේ කලාවක් එතන තියෙන්නේ නිර්මාණයක් ඒ නිර්මාණයේ රසය අද වෙනකොට අපි අතරින් ගිහිල්ලා අර පන්සලත් ගිහි සමාජයත් අතර තියෙන වෙනසත් අද වෙනකොට බොහෝ දුරට අඩු වෙලා තියෙනවා මේකත් මම හිතන්නේ මේ වගේ පොසොන් දවසක පොසොන් උදාවත් එක්ක අපි කල්පනා කරන්න ඕන මිනිසුන් විදිහට. හොඳයි. වෛද්‍යතුමා දැන් පොසොන් පොයේ දවස වගේ දවසක සිල් සමාදන් වෙලා වැඩිපුර සිල් ගන්න දවසක් අපේ අඳු වෙසක් පොසොන් වගේ ප්‍රධාන පොයවල් වලට ඒ ඇතිවනේ ගත කරන ජීවිතය ඒ පැය කීපය හරි ගත කරන ජීවිතය මොන වගේ ප්‍රතිලාභයක්ද මනසට දෙන්නේ සාර්ථක වෙන්නේ? ඔව් දැන් පොයට සිල් ගන්න එක හොඳයි. ඊටමත් හොඳයි. ඒක ඊටමත් වටින දෙයක්. නමුත් දැන් අපි ගන්න ශීලය තුළ අපි ක්‍රියාත්මක වෙන දේ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අභ්‍යන්තරය යම්කිසි ගවේෂණයකට ලක් කරන්න. අපි රොකට් ඇරියට ලෝකෙම පිළිබඳ ගවේෂණය කරාට නමුත් අපි දැකලා නැහැ. ඒකින්ද මට හිතෙන්නේ පොයේ දවසේවත් අපිට අපිව බලන්න මූලික පදනමක් පිළිටව ගන්න පුළුවන් වුණොත් අපිට සතුට තියෙනවා. ඒක සඳහා මම හිතන්නේ අපිව ගවේෂණය කරන්න මේ මොකද්ද මේක ඇතුලේ වෙන්නේ කියලා හිතන්න බලන්න අවධානයෙන් ඉන්න සිහිය පිහිටවන්න හොඳම අවස්ථාව තමයි පොය. හොඳයි හිත කියන රොකට් එක උඩට යවන්න මේ අපේ හාමුදුරුවනේ අවසාන මිනිත්තු දෙක.
ඇත්තරම දැන් කතා කරපු මාතෘකාවත් එක්ක බලනකොට මිහිඳු හාමුදුරුවෝ නොඅඩින්නට අපිට මේ වගේ දේවල් කතා කරන්න වෙන්නේ. මිහිඳු හාමුදුරන්ගේ වැඩමවීමත් එක්ක තමයි ලංකාවට ඇත්තටම සාහිත්‍ය පැත්තෙන්, සමාජීය පැත්තෙන්, ආර්ථික, දේශපාලනික මේ හැම පසුබිමක්ම ගොඩ නැගෙන්නේ. අපි දන්නවා දේවානම්පියතිස්ස රජතුමා පොසොන් පුරපසළොස්වක් පොය දවසකදී මේ ලංකා ධරණීතලය සංඝසතු කරලා පූජා කරනවා මිහිඳු හාමුදුරන්ට. ඒ පැහැදීම නිසා ඒ ධර්මය අහලා යථාර්ථය සියුම් ලෙස ගවේෂණය කරලා මේක තුම්පාරක් සාංගික රටක්. ඇත්තටම ඒ පැන් වක් කරලා සංඝසතුව පූජා කරනකොට ඒ පැන් පළවෙනි පැන් බිඳුව පැනිත්ත බිමට වැටෙනවත් එක්කම මේ පොළොව ධාතුව කම්පා වුණා කියලා ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේ ශාසනයට පූජා කරපු පුණ්‍ය භූමියක මේ වගේ සංස්කෘතිය අතින් හැම පැත්තක්ම දියුණු වෙච්ච යුගයක අපි හිතන්නට ඕනේ ඇත්තටම මෙච්චර ලොකු භාග්යක් අපි හැමදෙනාටම උදා වෙලා තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ වැඩම නොවන්නට අපි තාමත් ගස්ගල් පර්වත වන්දනාමාන කරමින් අපි තාමත් අර යාග හෝම කරමින් ගිනි දෙවියන් පුදමින් විවිධ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ පසුබිම වෙනස් වෙලා අපිට ඇත්තටම යථාර්ථය තේරුම් ගන්නට පුළුවන්, අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන් පසුබිමක් නගලා දීලා තියෙනකොට ඒ පැතිකඩ හඹාගෙන යනවා මිසක යථාර්ථය හඹාගෙන යනවා මිසක වෙනත් පැති හොයන්නේ නැතුව අපිට පුළුවන් නම් ඇත්තටම මේ සසර දුකෙන් අත මිදෙන්නට උතුම් වූ නිර්වාණ සුවය පිණිසම කටයුතු කරන්න. ඒක තමයි අපි හැම දෙනාගේම විය යුතු එකම කාර්යය. බුදුහාමුදුරුවෝ පාර හොයාගත්තා. ඒ පාර දේශනා කළා. එතනින් එහා සර්වඥ දැනුමට එහා ගිය දැනුමක් නැති නිසා ඒ හරි මාර්ගය මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ ඇවිල්ලා ස්ථාපිත කළා. දැන් අපිට පාර කියන ඔබ වහන්සේලා ඊටමත් ඕනෑකමින් මේ ශාසනය රැකගෙන පරිස්සම් කරගෙන බලවත් කරගෙන මේ තාක් දුරට මේ රටේ ධර්ම ස්ථාපිත කළා. දැන් අපිට එය සියල්ල තියෙනවා. එන සුභාෂිතී ප්‍රාර්ථනාවේ පුසොන් පුරපසළොස්වක පොහොය දවස සාර්ථකව ධර්මානුකූල ප්‍රවේශයෙන් ගත කරන්න ඊටමත් ගෞරවනීය ස්තුතිය ඔබ වහන්සේට নমස්කාර පූර්ව ස්තුතිය. නැගෙනහිර හුකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී රාජකීය පඬිත බැද්දේවැල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්ව ස්තුතිය. වෛද්‍යතුමනි, මහාචාර්යතුමනි, ස්තුතිය ඔබතුමාටත්. මොන ප්‍රශ්න තිබුණත් මොන බාධක තිබුණත් වැඩසටහනට ආරාධනා කරාම පැමිණෙනවා. අපේ මහාචාර්ය ප්‍රියන්ත ගාමිණී මහාචාර්යතුමා මනෝවෛද්‍යවරයෙක් විදිහට අපේ රටේ ප්‍රකට විද්වතෙක්, අපේ සම්පතක්, අපේ නාලිකාවට. ශාන්තකේ හේරත් මහත්මයාණෙනි, ඔබතුමත් එහෙමයි. අපි ආරාධනාවල අද සැනින් ආරාධනා කළ පමණින් වැඩසටහනට පැමිණෙනවා. ඔබතුමත් ඊටමත් ප්‍රකට මාධ්‍යවේදියෙක්, චිත්‍ර ශිල්පියෙක්, නිර්මාණ ශිල්පියෙක්, දක්ෂ ගුරුවරයෙක්, හොඳ සංනිවේදකයෙක් විදියට අපි ඊටම ගෞරවයෙන් ආරාධනා කරන්න වැඩසටහනට. ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය හදවතින් තිරණ කරන ගමන් ලබන සතියේදී හමු වෙනවා. අපි සුභාෂිතයේ වැඩසටහනින් සෑම දිනකටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.